නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ දෙසැම්බර් 18 වෙනි සිකුරාදා එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:30ට ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8ට පැවැත්වෙන සූත්‍ර අධ්‍යයන වැඩසටහන අපි මේ ආරම්භ කරන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද අපි මේ පන්ති කටයුතු ආරම්භ කරමු. ඒ සඳහා අපි ආනන්ද සූත්‍රය අපි යොදාගන්නේ. ස්ක්‍රීන් එක පේනවා අද සියලු දෙනාටම? පේනවා ස්වාමින් වහන්සේ. හරි හොඳයි. මේ සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක්. හැම සූත්‍රයක්ම වටිනවා. නමුත් විශේෂයෙන්ම අපේ බෞද්ධ පින්නතුන් භාවනා අභ්‍යාස පිළිබඳව බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. හැම දෙනෙක්ම වාගේ ආනාපාන සති සමාධි භාවනාව අභ්‍යාස කරලා තියෙනවා, පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ නිසාම අපි එංගලන්තයේදී තේම්ස් විහාරයේදී සතිපට්ඨාන සූත්‍රය, ඒ වගේම ආනාපාන සති සූත්‍රය, කායගත සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍ර රාශියක් පිළිබඳව අපි සාකච්ඡා කරලා කතා කරලා තියෙනවා. ඒ අතරේ ඊට පස්සේ අපි ලංකාවේ සිටත් භාවනා කාල සූත්‍රයේ නීවරණාහාර සූත්‍ර ආදී සූත්‍ර කීපයක්ම අධ්‍යයනය කළා. අනතුරු අපි කල්පනා කළා මේ ආනන්ද සූත්‍රය සාකච්ඡා කරන්නට ඕනේ කියලා. අර සූත්‍ර සියල්ලේම සඳහන් වෙන කරුණු එකට සම්පින්ඩණය කරලා සිදු කරන දේශනාවක් හැටියට ආනන්ද සූත්‍රය අපිට දකින්න පුළුවන්, හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම භාවනාව පිළිබඳව විවිධ අය තුල තියෙන විවිධ අදහස් මතිමතාන්තර සම්බන්ධයෙන් හොඳ විසඳුමක් ලැබෙන, හොඳ පිළිතුරු ලැබෙන සූත්‍ර දේශනාවක් හැටියටත් මේ සූත්‍රය අපිට ප්‍රයෝජනවත් වෙනවා. මීට පෙරත් මම කීප අවස්ථාවක්ම මේ කරුණු කියලා තියෙනවා. නමුත් නැවත නැවතත් මම කියන්න කැමතියි. මොකද අපි පරිහරණය කරන්න සූදානම් වෙන්නේ අපේ මනස. එතකොට මනස ඒට අදාළ විදිහට එහි ක්‍රියාකාරීත්වය අපි අත්දකින එක, ඊට අනුගතව ඉන්න එක සාමාන්‍ය දෙයක්. නමුත් යම් කිසි කෙනෙක් මනස හසුරුවන්න පටන් ගත්තොත්, ඒ සඳහා ඕනෑකමකින් යෙදුනොත්, ඒ හැසිරවීමේ කාර්යයේදී ඒක හැකිතාක් නිවැරදි වෙන්නට ඕනේ. මොකද එහෙම කියන්නේ ඔබ දන්නවා මේ පරිගණකයේ, ඔබ පාවිච්චි කරන පරිගණකයේ තියෙන කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා ඔබ යම් යම් වෙනස්කම් කළොත් එහෙම වැඩි අවබෝධයකින් තොරව, හොඳ හඳුනා ගැනීමකින් තොරව එහි බොහෝ දේවල් අවුල් වෙලා ඔබට තවදුරටත් ඒක පාවිච්චි කරගන්න බැරි වෙන තත්වයට පත් වෙන්නත් පුළුවන්. ඒ සඳහා අදාළ හොඳ දන්න කෙනෙක්ගේ උපකාරය නැතිව නැවත ඒක කලින් තිබුණු තත්වයට පත් කරගන්න බැරි වෙන්නටත් පුළුවන්. ඒ නිසා අපි කන්ට්‍රෝල් පැනල් එකට යනකොට කිසියම්
වැටහීමක් අවබෝධයක් තියෙන්නට ඕනේ. එහි ස්වභාවය එහි කරන කටයුතු පිළිබඳව හඳුනා ගැනීමේ හැකියාවක් ශක්තියක් සහිතව ඕන එහි ක්‍රියාකාරී වෙන්න. මේ වගේ අපි යම්කිසි කෙනෙක් මනස හසුරුවනකොට දැන් සිතට ඇතිවන සිතුවිලි ඔස්සේ අදාළ වූ ප්‍රතිචාර දක්වමින් යම්කිසි කෙනෙක් සිතුවිලි වචන ක්‍රියාකාරකම් තීරණවල යෙදෙමින් ඉන්න එක වෙනම දෙයක්. නමුත් යම්කිසි කෙනෙක් ඒ සිත මෙහෙවන්ට හසුරුවන්ට සංවිධාන කරන්නට යද්දී එසේ සංවිධානය කරද්දී අනවබෝධයෙන් ඒක කරන්න ගියොත් එහෙම අපි බලාපොරොත්තු වෙන ඉලක්ක පැත්තකින් තියලා හානිකර තත්ත්වයන් ඇති වෙනටත් ඉඩකඩ තියෙනවා. මේ නිසා අපිට මේ කරන්නේ මොකද්ද? අපි මේ සිත මෙහෙවීම සම්බන්ධයෙන් සිත හැසිරවීම සම්බන්ධයෙන් යේ චිත්තං සංයමෙස්සන්ති සංයමයටපත් කරනවා. එතකොට මොක්ඛන්ති මාර බන්ධන මාර බන්ධනේ මිදෙන්නට සිත සංයමයටපත් කිරීම කියන එකනේ. මේ සංයමයටපත් කරනවා කියන එක පාලනය කිරීමක් හැටියට සලකලා සිත පාලනය කරන්න සිතට සිතුවිලි එන්න දෙන්නේ නැතුව තියාගන්න සිත හිස් කරලා තියාගන්න අවශ්‍ය සිතුවිලි පමණක් හිතට එන්න තියාගන්න මෙන්න මේ වගේ අර්ථවලින් අපි භාවනාවක යෙදුනොත් යම්කිසි කෙනෙක් ඒ තනත්තා හෝ තනත්තිය බොහෝ කරදරවලට පත් වෙන්නට ඉඩකඩ තියෙනවා. මේ නිසා අපි ඒ සම්බන්ධයෙන් හොඳ හඳුනා ගැනීමක් ඇතිව මේ සිත මෙහෙවීම නැත්තම් සංයමයට පත් කර ගැනීම කියන කාරණය ඔස්සේ හඳුනා ගැනීම ඇති කරගන්න එක ප්‍රයෝජනවත්. දැන් බොහෝ විට අපි කවුරුත් අහලා තියෙන දෙයක් තමයි කෙනෙක් භාවනා කරගෙන යද්දී තමන්ට තමාව නොදැනී ගියා නැත්නම් තමන් අහසේ පාවෙන්න පටන් ගත්තා. එහෙම නැත්නම් අහස වගේ පේන්න පටන් ගත්තා. එහෙම නැත්නම් විවිධ රූප පේන්න පටන් ගත්තා. බුද්ධ රූප හෝ වෙනත් ආකාරයක රූප පේන්න පටන් ගත්තා. මේ විදිහට තමන් උඩට ඉස්සෙනවා වගේ දැනුණා. ආලෝකයක් පහළ වුණා. මේ වගේ නොයෙකුත් දේවල් සම්බන්ධ ලැබපු අත්දැකීම් බොහෝ දෙනා තුල තියෙනවා. නමුත් මේ කියපු එකක්වත් භාවනාව හා එයින් ලබන්නා වූ කිසියම් හඳුනා ගැනීමකට අදාළ නැති බව මේ සූත්‍ර දේශනාවන් හදාරද්දී පේනවා. භාවනා කරද්දී යම් කිසි කෙනෙකුට කවර හෝ එබඳු ආකාරයක පෙනෙන දේවල්, ඇහෙන දේවල්, දකින දේවල් ඇති වෙන්න පටන් ගත්තොත් එහෙම ඒක ඉලූෂන් එකක්, ඒක මායාවක්. ඒක මේ ඔප්ටිකල් ඉලූෂන් එකක් හරි ඔඩියෝ ඉලූෂන් එකක් හරි ඒ විදිහට ඇතිවිය හැකි මායාකාරී අත්දැකීමක් හැටියට තමයි හඳුනා ගන්න වෙන්නේ. ඒතර ඒ කියන්නේ අපිට අදාළ නැති විෂය නැති අපේ මාතෘකාවට අපේ ඔබ්ජෙක්ට් එකට අරමුණට අදාළ නැති යම් කිසිවක් එතන පේනවා නම් ඇහෙනවා නම් දකිනවා නම් එතන කිසියම් ආකාරයක දෝෂයක් මතුවලා තියෙනවා. එතකොට ඒක මායාකාරී දෙයක් ඒක. එතකොට ඒ මායාව ඔස්සේ යම් කිසි කෙනෙක් හිත යොදාන්න පටන් ගත්තොත් එහෙම අනවශ්‍ය ගැටලුවකටපත් වෙන්න පුළුවන්. ඒක මම දැක්කේ නැහැ කියලා හෝ දැක්කා කියලා හෝ දෙකම අවශ්‍ය නැහැ. ඒ සම්බන්ධ හඳුනා ගැනීමකුයි ඇති වෙන්නට ඕනේ. එතකොට ඒ නිසා දැන් මේ අපි කතා කරන සූත්‍රයේදී ඊ타ත්ම පැහැදිලිව, निराවුල්ව, නිවැරදිව කියා දෙනවා ආනාපාන සති සමාධියේදී සිත කොයි විදිහටද තමා තුළ හැසිරෙන්නේ. එහි තියෙන විවිධ වූ මට්ටම් ස්තරයන් මොකද්ද එහිදී ඇතිවන ක්‍රියාවලිය, ක්‍රියාදාමය මොකද්ද කියන එක මේ සූත්‍රයේදී ඊ타ත්ම පැහැදිලිව निराවුල්ව දක්වනවා. ඒ නිසා ඔබ සියලු දෙනාම බුදු පියාණන් වහන්සේ ඊ타ත්ම ක්‍රමවත් සංවිධානාත්මකව
කරුණු සහිතව පෙන්නු මේ සූත්‍රයෙන් කියවෙන කරුණු ඊටාම හොඳින් වටහාගෙන හඳුනාගෙන ඒ ඔස්සේ තමන්ගේ සිත මෙහෙවීම භාවනා අභ්‍යාසයන්හි යෙදීම අර්ථ සම්පන්න කරගන්න එක ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත්. මේ කියවෙන කරුණු එකක්වත් පෞද්ගලිකව මගේ අදහස් නෙමෙයි, මගේ පුද්ගලික අදහස් නෙමෙයි. පුද්ගලික අදහසක් මම කියද්දි මම කියනවා මේක මගේ අදහස්, මගේ මතය කියලා මම කියනවා. මේ අපි කතා කරන්නේ සූත්‍රයට අනුගතව සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ කරලා තියෙන පැහැදිලි කිරීම තමයි නැවත මම පැහැදිලි කිරීම හැටියට විස්තර කිරීම හැටියට කරන්නේ. ඒ මිස මගේ අදහස් එහෙම නෙමෙයි. ඒ නිසා ඔබට යම් තැනකදී තේරෙනවා නම් පේනවා නම් එහෙම මගේ ධම්මපාල හඳුරන්ගේ අදහසක් මෙතන කියනවා කියලා ඔබ ඒක මට මතු කරලා පෙන්නන්න. මේක මෙහෙමද වෙන්නේ මෙහෙම නොවේද කියන එක ඔබට කතා කරන්න පූර්ණ අයිතිය තියෙනවා. ඒවා විමසන්න, අහන්න, සාකච්ඡා කරන්න පූර්ණ අයිතිය ඔබට තියෙනවා. මගේ මතයක් කියන තැනකදී මම මගේ අදහස මෙහෙමයි කියලා, මගේ අවබෝධය මෙහෙමයි, මට තේරෙන්නේ මෙහෙමයි කියලා මම කියනවා. එසේ නොවන හැම තැනකදීම බුද්ධ භාෂිතය පිළිබඳව සූත්‍රගත කරුණු පාලි භාෂාවෙන් තියෙන සූත්‍රයේ ඇසුරු කරගෙන එහි ට්‍රාන්ස්ලේෂන් එක තානිසර හඳුරු කරලා තියෙන පරිවර්තනය තුල ඉඳගෙන තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මේ ඕනම තැනක් සියුම්ම පරීක්ෂා කරන්න ඔබට අවසරය අයිතිය තියෙනවා. ඒ ඕනම තැනකදී දැක්කහම ඒක පැහැදිලිව හඳුනා ගන්න උත්සාහ කරන්න, සාකච්ඡා කරන්න. එදා අපි කතා කරපු දේවල් තුලින් ආපු ප්‍රශ්නයක් එහෙම හිතට ආපු දෙයක් එහෙම තියනවද? දැනට ඉස්සෙල්ලාම අහන්න. හොඳයි. එදා අපි කතා කළා මේ සූත්‍රයේ ආරම්භයේදී මම යාන්තමට මතක් කරගෙන යන්නම් අපි කාටත් මේ මතක් වෙන්න. බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද හඳුරු බුදුරජාණන් වහන්සේ දකින්න හම්බ වෙන්න ගිහිල්ලා අහනවා ස්වාමීනි එකක් වැඩුවාම ඒක දියුණු කරලා සංවර්ධනය කරලා පවත්වාගෙන ගියාම හතරක් සම්පූර්ණ වෙන, හතරක් දියුණු කරලා පවත්වාගෙන ගියාම හතක් සම්පූර්ණ වෙන, හතක් දියුණු කරලා පවත්වාගෙන ගියාම දෙකක් සම්පූර්ණ වෙන දෙයක් තියෙනවද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ එම තියෙනවා ආනන්ද කියලා දේශනා කරලා ඊට පස්සේ ඒ මොනවද කියන එක උන්වහන්සේ දේශනා කරනවා. ඒ අනුව එකක් හැටියට දැක්වේ ආනාපාන සති සමාධි භාවනාව කියන එක. මම එදා මතක් කළා මේ භාවනාව ආනාපාන සති භාවනාව හැටියට නෙමෙයි, ආනාපාන සති සමාධි භාවනාව හැටියට අපි නිතර මතක් කරගන්න ඕනේ. සූත්‍රයේ සඳහන් වෙන්නේ එහෙමයි ආනාපාන සති සමාධි භාවනාව කියලා. එහෙමසේ කීමේ ලොකු තේරුමකුත් තියෙන බව මම එදා කිව්වා. එතකොට ඒ අනුව එකක් කියලා කිව්වේ ආනාපාන සති සමාධි භාවනාව. ආනාපාන සති සමාධි භාවනාව වැඩුවාම හතරක් වෙන්නේ සතර සතිපට්ඨානේ, කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර. ඒ හතර වැඩුවාම දියුණු කරලා පවත්වාගෙන ගියාම සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග මේ හැම කෙනෙකු දන්නවා. සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග දියුණු කරලා පවත්වාගෙන ගියාම knowing and release එහෙම නැත්නම් ප්‍රඥා හා විමුක්තිය, ප්‍රඥාව හා විමුක්තිය කියන කරුණු දෙක නැත්නම් මාර්ගය හා ඵලය කියන தത്വයට පත් වෙන්න සුදුසුකම ලබනවා කියන එක වැඩෙනවා කියන එක තමයි බුදුහාඳුරෝ දේශනා කරලා ඊට පස්සේ ඒක පැහැදිලි කරනවා ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් මෙහෙම වෙනවා කියලා කිව්වට ඒක හැබෑවටම වෙන්නේ කොහොමද කියන එක තමයි ඊට පස්සේ අපි කතා කළේ. ඒක වෙන ස්ටෙප්ස් මට්ටම් 16ක් පිළිබඳව මේකෙදි විස්තර කරනවා. එයින් අපි කීපයක් එදා සාකච්ඡා කළා. එසේ සාකච්ඡා කිරීමේදී ඊට කලින් මම වචනයක් කියන්න ඕනේ. මේ සමාධි කියන වචනේ මම එදා කිව්වට මම නැවතත් ඒක ගැන මතක් කිරීමක් කරන්නම්. ආනාපාන සති සමාධි හැටියට. ආනාපාන සති කියලා කිව්වහම
හුස්ම ගැනීම හා හෙලීම ඇසුරු කරගෙන සිත පවත්වා ගැනීම නැත්තම් ඒ ඔස්සේ භාවනාවේදීමයි ආනාපාන සති කියලා කියන්නේ. එතකොට ආනාපාන සතියේදී වෙන ප්‍රධානම දේ තමයි වැදගත්ම කාරණේ තමයි in and out breathing. නැත්තම් හුස්ම ගැනීම හා හෙලීම කියන කාරණේ. හුස්ම ගැනීම හා හෙලීම කියන එකෙන් නියෝජනය වෙන්නේ වර්තමානයේ කියන එක. වෙන විදිහකට කියනවා නම් අපි ඕනෑම අවස්ථාවක එක්කෝ හුස්ම ගනිමින් ඉන්නවා එක්කෝ හුස්ම හෙලමින් ඉන්නවා. එතකොට අපි හුස්ම ගන්නේ වර්තමානයේදී හුස්ම හෙලන්නේත් වර්තමානයේදී. එතකොට හුස්ම ගන්නවා කියන්නේත් වර්තමානයේ හුස්ම හෙලනවා කියන්නේත් වර්තමානයේ. එතකොට හුස්ම ගැනීම පිළිබඳව අපි සාවධානයි කියලා කියන්නේ මම වර්තමානයේ ඉන්නවා. හුස්ම ගැනීම පිළිබඳව සාවධාන වෙනවා කියන්නේ මම වර්තමානයේ ඉන්නවා. එතකොට මෙතෙන්දී වර්තමානයේ ඉඳිමින් ඊට පස්සේ තමන් ගන්නා ඔබ්ජෙක්ට් එකක් අරමුණක් ඔස්සේ සිත පවත්වා ගැනීමයි සිද්ධ වෙන්නේ. එතකොට සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා පටන් ගත්ත සතිපට්ඨාන සූත්‍රයේ ආරම්භයේදී සිහියෙන් යුක්තවම හුස්ම ගනී සිහියෙන් යුක්තවම හුස්ම හෙලයි කියන තැන ඉඳන් ඉදිරියට දිගටම ඒ හුස්ම ගැනීම හෙලීම කියන වර්තමානයේ රැඳී සිටීම ක්‍රියාත්මක වෙනවා. කාය සංකාරය කියන ඔබ්ජෙක්ට් එක අරමුණ ඔස්සේ සිත පවත්වාගෙන යනවා. ඒතර හුස්ම ගැනීම හෙලීම කියන එක වර්තමානය, හුස්ම කියන එක කාය සංකාරය. ඔය විදිහටයි අපි එතෙන්දී සැලකුවේ. ඒක දීඝ හා කෙටි හැටියටත් ඒ වගේම හුස්ම ගැනීම හා හෙලීම කියන හැටියටත් මේ අවස්ථා හතරක් ඔස්සේ හඳුනා ගැනීමක් සිද්ධ කළා. එහෙම සිද්ධ කරලා ඊට පස්සේ ඒක පොදුවේ සියල්ල හැටියට ගත්තාම ඒක entire body හැටියට sensitive to entire body එක හැටියට කාය සංකාර සබ්බකාය පටිසංවේදී කියලා සමස්ත හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සමස්තයක් හැටියට අරගෙන මේ ආස්වාස ප්‍රස්වාස කාය හැටියට සැලකුවා. ආස්වාස ප්‍රස්වාස කායට දීපු තවත් නමක් තමයි කාය සංකාරය කියන එක. බුදුරජාණන් වහන්සේ ආස්වාස ප්‍රස්වාස සමස්ත ක්‍රියාවලියට තවත් නමක් යෙදුවා කාය සංකාරය කියලා. කාය සංකාරය කියන්නේ ජීවත් වීම සිද්ධ වෙන්නේ කය පවත්වාගෙන යාම සිද්ධ වෙන්නේ හුස්ම ගත්තොත් හුස්ම හෙළුවොත් පමණයි. එතකොට ඒ නිසා ඒ තුල තමයි කයක් තියනවාය, කයක් පවතිනවාය, කයක් සමග තමයි මම ඉන්නේ කියන අදහස කෙනෙකුට ස්පුට වෙන්නේ, තහවුරු වෙන්නේ. එයා ඒ පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ හුස්ම ගැනීම හෙලීම කියන කාරණය තුල ඉඳගෙන, entire body කියන එක තුල ඉඳගෙන තමයි ඒක තීරණය කරන්නේ. ඒ නිසා ඒකට භාවිතා කළා නමක් කාය සංකාරය කියලා. එතකොට ඒ කාය සංකාරය කියන කාරණේ ඔබ්ජෙක්ට් එක අරමුණ මේ පළවෙනි අවස්ථාවේදී නැත්නම් හතරවෙනි ස්ටෙප් එකේදී calming bodily fabrication හැටියට මේ හුස්ම ගැනීම හෙලීම කියන එක හැංගිලා යන ස්වභාවයකට සංසිඳුණු ස්වභාවයකට පත් වුණා. එතකොට calming bodily fabrication කියලා කියන්නේ කාය සංකාරය හැංගවිලා ගියා. එහෙම නැත්නම් ඒක තවදුරටත් Tamanට අදාළ නැති කාරණයක් හැටියට නැත්නම් අපි අරමුණ වශයෙන් අරගෙන ඉවර කරපු කාරණයක් හැටියට සැලකීම තමයි මේ calming bodily fabrication කියලා කිව්වේ. එතකොට කයක් ඇත කියන අදහස හඳුනා ගන්න, වටහා ගන්න, භාවිතා කරන්න යොදන දෙයක් මිස එබඳු කයක් කියලා එකක් මේ ලෝකේ තුල නැහැ කියන තීරණයට ආව අත්තිකායෝති පන අතිපච්චුපට්ඨිතෝ හෝති ඥානමත්තාය පතිස්සතිමත්තාය කියලා අනිශ්චිතෝච විහෙරති කියලා අපි සතිපට්ඨාන සූත්‍රයේදී කියුවා. එතකොට ඒ අනුව කයක් කියන එක ක්‍රියාවලියක් මිස එබඳු ලොකුවට අවධානයට ගන්න ඕන එකක් නෙමෙයි බව හඳුනාගෙන ඒක අවසන් කළා.
ඒ අනුව කාය සංකාරයේ අවසන් කිරීමක් සිදු කළා. නමුත් කාය සංකාරය මෙතෙන්දී හැංගිලා ගියාට හුස්ම ගැනීම හෙලීම හැංගිලා යන්නේ නැහැ. ඒක පවත්වාගෙන යනවා. එතකොට ඒ නිසා හුස්ම ගැනීම හෙලීම නොදැනී ගියා කියලා අපිට කියන්න එහෙම බෑ. දැන් සමහර විට භාවනා කරන කෙනෙක් කියන අවස්ථාවන් තියෙනවා මට හුස්ම ගැනීම හෙලීම නොදැනී ගියා කියලා. එතකොට යම් කිසි කෙනෙක් කිව්වොත් මම භාවනා කර කර ඉන්නේ නැද්දී මට හුස්ම ගැනීම හෙලීම නොදැනී ගියා කියලා ඒ හුස්ම ගැනීම හෙලීම නොදැනී යෑම ආනාපාන සති සමාධි භාවනාවේ කොටසක් නෙමෙයි. ආනාපාන සති සමාධි භාවනාවේදී හුස්ම ගැනීම හෙලීම නොදැනී යාමක් වෙන්නේ නැහැ. ඒ යනවා කියලා මේකෙන් මෙතන නැහැ සූත්‍රෙ මං කියනව නෙමෙයි. සූත්‍රය එහෙම කියන්නේ නැහැ. සූත්‍රයේදී වෙන්නේ මොකද්ද? කාමින් බොඩිලි ෆැබ්‍රිකේෂන් විතරයි. ඒ කියන්නේ හුස්ම ගැනීම හෙලීම කියන මේ කාය සංකාරය තමයි අපි හැංගිලා යන්නේ. හුස්ම ගැනීම හෙලීම කියන එක නෙමෙයි. අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. දැන් මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරද්දී ඇතිවන යම් යම් හඳුනා ගැනීම වල ඇතිවන ගැටලු නිසා හුස්ම ගැනීම හෙලීම කියන එකේ හුස්ම නොදැනී යනවා. හුස්ම හෙලීම නොදැනී යනවා. හුස්ම ගැනීම නොදැනී යනවා. දැන් මට හුස්ම ගන්නවා නෑ කියන එක තේරෙන්නේ නෑ කියන එක එහෙම කියලායි දැන් හඳුනාගෙන තියෙන්නේ සාමාන්‍ය. හුස්ම මට දැන් නොතෙනී යනවා. දැන් හුස්ම ගන්නවද නැද්ද කියලාත් මම දන්නේ නෑ කියලා එහෙම කිව්වොත් එහෙම ඒක මේ සූත්‍රගතව අර්ථවත් නැහැ. ඇයි? සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන එක දිගටම යනවා. එතකොට එයා trains himself. එහෙමනේ තියෙන්නේ. He trains himself. I will breathe in sensitive to entire body. එතකොට මේ entire body එකට sensitive වෙලා breathe in වෙනවා. He trains himself. I will breathe out sensitive to entire body. එතකොට හුස්ම ගන්නවා මේ සමස්ත කායයට සංවේදී වෙමින් හුස්ම ගන්නවා. සමස්ත කායයට සංවේදී වෙමින් හුස්ම හෙලනවා. එතකොට ඊළඟට කියනවා he trains himself. I will breathe in calming bodily fabrication. එතකොට calming වෙන්නේ bodily fabrication එකයි. I will breathe in කියන එක තියෙනවානේ. ඉතාමත් සැලකිල්ලෙන් ඉතාමත් පරිස්සමින් මේ යෙදුම් හොඳට හඳුනා ගන්න උත්සාහ කරන්න තේරුම් ගන්න ඕනේ අපි. He trains himself. I will breathe in calming bodily fabrication. එතකොට එයා හුස්ම ගන්නවනේ දැන් මෙතෙන්දී. He breathe in නේ. එයා හුස්ම ගන්නවා. I will breathe out calming bodily fabrication. එතකොට එයා හුස්ම ගැනීම හෙලීම හොඳ දැනගෙනම කරනවානේ. I will breathe out කියලා කියනවානේ. එතකොට හුස්ම ගැනීම හොඳින් කරනවා, හඳුනා ගැනීමකින් යුක්තව කරනවා. හුස්ම හෙලීමත් හඳුනා ගැනීමකින් යුක්තව කරනවා. ඒ වුණාට මොකද වෙන්නේ දැන් මෙතෙන්දී? calming bodily fabrication. bodily fabrication එක calming වෙනවා. ඒක සංසිඳවනවා. ඒ කියන්නේ ඇයි මාත්‍රිකාවක් හැටියට ඔබ්ජෙක්ට් එකක් හැටියට අරමුණක් හැටියට ගත්ත කාය සංකාරය දැන් සංසිඳ වෙනවා. ඒක දැන් තවදුරටත් මගේ ඔබ්ජෙක්ට් එක නෙමෙයි. අරමුණ නෙමෙයි තවදුරටත්. ඒ වුණාට හුස්ම ගැනීම හෙලීම කරනවා. හුස්ම ගැනීම හෙලීම තියෙනවා. ස්වාමීන් වහන්සේ අරසර ඒකෙන් මෙතනදී අර හුස්ම ගැනීම එක තේරෙන්නේ නැත්තේ කය සංසිඳිච්ච වෙච්චද? කාට නැති බව තේරිච්ච එක හින්දාද අර හුස්ම ගන්න එක තේරෙන්නේ නැත්තේ? දැන් හුස්ම දැන්
කයක් නැtei කියලා ඒතර තේරෙන හින්දාද හුස්ම ගැනීම තේරෙන්නේ නැත්තේ? දැන් නෑ හුස්ම ගැනීම තේරෙන්නේ නැති එකක් නෑ මෙතන. හුස්ම ගැනීම හා හෙලීම දෙකම තියෙනවා. තේරෙන්නේ නැති එකක් සූත්‍රය කියන්නේ. ඒ කියන්නේ එහෙම හැඟීමක් එන්නේ එතකොට Tamanට කයක් නැහැ කියලා ඔව් දැන් කයක් නැති බව දැන් එතෙන්දි තේරුම් ගන්න මේකයි මේ කයක් තියනවාය කියන එක හුස්ම ගැනීම හෙලීම කියන ක්‍රියාවලිය නිසා මට හැඟෙන දෙයක් මිස එහෙම තියෙන දෙයක් නෙමෙයි මං එහෙම කල්පනා කරනවා එහෙම හිතුවා මෙතෙක් කල් කියන එක තමයි අවබෝධයක් හැටියට එතෙන්ට එන්නේ. ඒ නිසානේ අනිශ්චිතෝච විහෙරති උනේ. නොයල්මෙන් යුක්තව වාසය කරන්නේ කියන තැනට ආවේ. හුස්ම මේ කය කියන එක තියෙන දැන් ඇත්තටම විද්‍යාත්මකවත් ගත්තාම කයක් කියන එකක් තියෙන්නේ හුස්ම ගැනීම හෙලීම සිද්ධ වුණොත්නේ. ඔක්සිජන් දහනය කිරීමනේ මේ කයක් පැවැත්ම ඕනම සතෙක් ඇමීබා වගේ නම් මේ දැක්ක හැම සතෙකම වෙන්නේ ඕකනේ නේද? ආය නැත්තම් හුස්ම ගන්න බෑනේ. නැත්තම් බෑනේ. එතකොට කයයි හුස්මයි කියන එක දෙක එකට සම්බන්ධ වෙච්ච එකක්. එතකොට කයක් කියන එකේ පැවැත්ම මේ ඔක්සිජන් දහනය කිරීම කියන ක්‍රියාවලිය මත බැඳිච්ච දෙයක් බව හඳුනා ගැනීම තුලින් මේක මෙහෙම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය නැති තැනක කයක් කියන එකට ඉඩක් නැහැ කියන හඳුනා ගැනීම තුලින් කයක් අත්ති කායෝති පන අස්ස සතිපච්චුපට්ඨිතෝ හෝති ඥානවත්තාය ප්‍රතිසති මත්තාය අනිශ්චිතෝති විදිහට. එහෙමනේ තියෙන්නේ. එතකොට කයක් තියනවාය කියන එකට මම ආවේ හුස්ම ගැනීම හා හෙලීම ක්‍රියාවලියේ මම දිගින් දිගටම යෙදෙමින් හිටපු නිසා මම කයක් පරිහරණය කරනවාය කියන වැටහීමට අපි ඕන කෙනෙක් එනවා. නමුත් මේක කයක් නෙමෙයි මේක ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. ඒ ක්‍රියාවලිය නැවතුනොත් එම ඔතන කයක් නැහැ කියන හඳුනා ගැනීමට ආවා. පළවෙනි හඳුනා ගැනීම මේ ප්‍රොසෙස් එකේ මේ ක්‍රියාවලියේ ඇති කරගන්නා පළවෙනි හඳුනා ගැනීම තමයි මේ හුස්ම ගැනීම හෙලීමත් සමග මම කයක් තියනවාය කියන අදහසේ ඉන්නවා. නමුත් එහෙම එකක් ඇත්තටම නැහැ. මේක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියට මම මගේ අයිතියක් දීලා මම කයක් පරිහරණය කරනවා කියන තේරුමක් ඇති කර ගැනීම මිස මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධයට ඒම තුලින් මේ කය පිළිබඳව ඇල්ම ඉවත් කරගන්නට ඒ අවබෝධයක් සහිත ප්‍රඥාවන්ත තැනැත්තාට ඉඩකඩ සැලසෙනවා කියන එක තමයි එතන කියවෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් තේරුණා ඒක. තේරුණා. මේ කතා කරන ඕනෑම දෙයක් අපි ප්‍රශ්න කරලා ඔබතුමීට විතරක් නෙමෙයි අනික් අයටත් එක්ක කියන්නේ ඕනෑම දෙයක් මේක සියුම්ම අපි හඳුනා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිකන් තේරුමක් නැති ගමනක යෙදෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ සූත්‍ර දේශනා තුලින් සැබෑවටම බුදු පියාණන් වහන්සේ කුමක්ද දේශනා කරලා තියෙන්නේ? ඒක කොහොමද එතන වෙන්නේ? කියන එක අපි හඳුනා ගන්නට ඕනේ. මොකද අපි බොහෝ කාලයක් මේ එක එක්කෙනා කියපුවා මත යැපිලා තියෙනවා. මටත් වෙච්ච දෙයක් හින්දා මම මේක මෙහෙම කියන්නේ. මේ ඔබ අපි කාටවත් ඉන්නේ ඔකෝ මාත් එහෙම තමයි. මටත් අය අත්දැකීම් ලැබුණේ එක එක්කෙනා දැන් මෙහෙම කියනවා. ඔහොම ඇහිච්ච දේවල් තුලින් ඒ දේවල් හරි ඇති කියලා හිතාගෙන ආපු හඳුනා ගැනීම මාලාවක් තුලින් තමයි අපි ඕනෑම කෙනෙක් මේ හඳුනා ගැනීම වලට ඇවිල්ලා හිටියේ ඉන්නේ. දැන් උනත් ඉන්නේ එහෙම තමයි. එතකොට එහෙම වුණාට මේ සූත්‍ර දේශනා තුලින් අපි මේ විශේෂයෙන්ම මේ සිත සම්බන්ධයෙන් අදාළ වෙන සිත පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ වෙන සූත්‍ර කීපය අපි විශේෂයෙන් අධ්‍යයනය මා දිගු කාලයක් ඒවා අධ්‍යයනය කළා. මේ
මොකද මේක මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒ කියන්නේ මට ඒක අධ්‍යයනය කරන්න ඕනේ වුණා. සැබෑවටම මේ භාවනාව කියලා මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ වෙන්නේ? කියන එක සැබෑවටම හඳුනා ගන්න ඕනේ වුණා මට. ඒ නිසා මේ සූත්‍ර කීපෙම හුඟක් කාලෙක ඉඳන් අධ්‍යයනය කළා. පරිහරණය කළා, අධ්‍යයනය කළා. ඒ තුලින් තමයි මේක අපි සියුම්ම හඳුනා ගන්නට ඕනේ. මේක මායාකාරී එහෙම නැත්නම් මේ අපිට නොපෙනෙන නොතේරෙන ලෝකයකින් සිද්ධ වෙන දෙයක්ද? මේක අදෘශ්‍යමාන දෙයක්ද? එහෙම නැත්නම් මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට ඒක අපි හඳුනා ගන්නකොට මේක සැබෑවටම ප්‍රඥාවත් සමග මිශ්‍ර වෙච්ච වැඩ පිළිවෙලක් මිස නිකන් අපි මොකක් හරි හුස්ම ගනිමින් ඉන්නකොට සිද්ධ වෙන අමුතු දෙයක් එහෙම නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ හුස්ම ගැනීමේ පිනෙන් හරි හුස්ම ගැනීමේ කුසලයෙන් හරි හුස්ම ගැනීම කුසලයක් තමයි. ඒ හුස්ම ගැනීමේ වටිනාකම ඒ භාවනාවේ යෙදීමේ වටිනාකම තුළින් අපි මොකක් හරි පත් වෙන උසස් තත්වයක් නිකම්ම පත් වෙන තත්වයක් එහෙම නෙමෙයි. මේක අවබෝධයේ වැඩපිළිවෙලක්. ප්‍රඥාවේ වැඩපිළිවෙලක් කියන එක මේ සූත්‍රයේ තුලින් ඊ타ත්ම පැහැදිලි අනිත් සූත්‍ර තුනත් ඒක දෙනවා. ඒ දාල කාරණේ කියවෙනවා. නමුත් ඒකේ සාරාංශය හැටියට සියල්ලේ සාරාංශය හැටියට මෙහිදී ඊ타ත්ම පැහැදිලිව කොහොමද මේක වෙන්නේ කියන එක විස්තර කරනවා පැහැදිලි කරනවා. එතකොට ඒ නිසා කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන් මම තමන් හුඟක් කල් භාවනා කරලා තියෙනවා. ඉතින් භාවනාවේ අවංකව පැය ගණන් යෙදිලා තියෙනවා. එසේ යෙදී ඉන්නද්දී මේ හුස්ම කියන එක නොදැනී ගියා. නොපෙනී ගියා. එතකොට මේ හුස්ම කියන එක නොදැනී යාම නොපෙනී යාම තමයි පස්සම් බයං කාය සංකාරං කියලා කෙනෙක් හිතන්නට පුළුවන්. නමුත් එහෙම කියන්න බෑ. ඇයි? He trains himself, I will breathe in calming bodily fabrication. එතකොට bodily fabrication එක calming වෙමින් එයා breathe in කියනවා. He trains himself, I will breathe out calming bodily fabrication. එතකොට bodily fabrication එක කියන කාය සංකාරය සංහිඳෙනවා. නමුත් එයා හුස්ම ගන්නවා. හුස්ම හෙලනවා. හුස්ම හෙලනවා කියන එක හෙලමින් හා ගනිමින් යා මේක ට්‍රේන් කරන්නේ. he trains නේ. එයා ඒක එක්ස්පීරියන්ස් කරනවානේ, අත්දකින්නවානේ. එයා පුහුණු වෙනවානේ. එයා ඒක අත්දැකීමින් සක්‍රියව ඉන්නවනේ එතන. එයා සක්‍රියව ඉන්නවා හුස්ම ගනිමින්, සක්‍රියව ඉන්නවා හුස්ම හෙලමින්. හැබැයි bodily fabrication එක කාම් වෙනවා. එතකොට ඒ කියන්නේ කාය සංකාරයේවත් හුස්ම ගැනීම හෙලීම කියන මේ ක්‍රියාවලිය තවදුරටත් එයා ඔබ්ජෙක්ට් එක හැටියට ගන්නෙ නැහැ. ඒක පරීක්ෂා කරලා බලලා සංවේදී වෙලා සෙන්සිටිව් වෙලා එන්ටයර් බොඩි ඒක සංවේදී වෙලා ඊට පස්සේ එයා ඒක අතහරිනවා. තවදුරටත් ඒ මාතෘකාවේ ඒ ඔබ්ජෙක්ට් එකේ තවදුරටත් ඉන්න ඕනේ නැහැ. එයා ඒක ක්‍රියාවලියක් හැටියට හඳුනාගත්තා. ඒ නිසා අනිශ්චිතෝච විහෙර ඒක මෙතන නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ ඒක තියෙන්නේ. එතකොට ඒ කියන හඳුනා ගැනීමට ආපු නිසා එයා දැන් ඒ බොඩි ෆැබ්‍රිකේෂන් එකේ කියන මාතෘකාවේ දැන් එයා ඉවරයි. එතකොට ඒ තුලම මම එදත් පැහැදිලි කළා එදත් කිව්වා. නමුත් කිව්වට මට හිතෙනවා මදි කියලා. ආයෙත් කියන්න ඕන උනේ ඒකයි. දැන් එහෙම කළාට පස්සේ මේ හුස්මත් එක්ක තියෙන වැඩේ ඉවරයි. මේ කාය සංකාරයත් එක්ක තියෙන වැඩේ එතනින් ඉවර වුණා. ඒක කාමෙන් වුණානේ. ඒක මේ කාය සංකාරය සංසිඳුණා. කාය සංකාරය සංසිඳුණා නම් ඉතින් ආයෙත් ඒකත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. කාය සංකාරයයි සංසිඳුනේ. හුස්ම ගැනීම හෙලීම කියන මාතෘකාව ඔබ්ජෙක්ට් එකයි සංසිඳුනේ. හැබැයි හුස්ම ගැනීම හෙලීම තියෙනවා. ඇයි හුස්ම ගැනීම හෙලීම තියෙන්නේ? එයා වර්තමානයේ ඉන්නවා. මං කිව්වා වර්තමානයේ නියෝජනය වීමක් තමයි හුස්ම ගැනීම හෙලීම කියන එකේ තියෙන්නේ කියලා. ඒතර හුස්ම ගැනීම ඔව් මේ ඕක මෙන විදිහකට කියන්න පුළුවන් මෙහෙම. හුස්ම ගැනීම හෙලීම ක්‍රියාවලිය. ඔව් ඔබ්ජෙක්ට් එක හුස්ම.
ක්‍රියාවලිය යනවා හුස්ම තියෙනවා. ක්‍රියාවලිය හැම වෙලේම පවතිනවා. ක්‍රියාවලිය නවතින්නේ නැහැ. හුස්ම තමයි අපේ ඔබ්ජෙක්ට් එක. ඒකෙන් අපේ මානසිකාරය එතනින් යනවා. ඔව් දැන් හුස්ම කියන ඔබ්ජෙක්ට් එක අපි අවසන් කළා. අවසන් කරා. හරි. ඔව්. මට එහෙම ගත්තාම තේරෙනවා. හරි. ඔව්. දැන් හරි. ක්‍රියාවලිය තියෙනවා. ක්‍රියාවලිය තියෙනවා. වර්තමානයේ මම ඉඳීමේදී සිද්ධ වෙන ක්‍රියාවලිය හැමම යනවා. එහෙම යනවා. ඒ යන අතර හුස්ම තැම්පත් වෙලා නැති තැනටම යනවා. ඔව්. එතෙන්දී හුස්ම නෙමෙයි තැන්පත් වෙලා නැතිලා යන්නේ හුස්ම කියන හුස්ම කාරණේ අන්න එහෙම වචන දෙකක් තේරුණා. භාවිතාවේදී අපි පරිස්සම් වෙන්න ඕනේ මේ කියද්දි. ඔව් නැත්නම් තව කෙනෙකුට ඒක වෙනත් විදිහකට වැටහෙන්න පුළුවන්. ඒ නිසා මම හරි පරිස්සම් වෙමින් මේක ගැන කියන්නේ. මම ඒකයි නැවතත් කියන්නේ ඒක විමසන්න හොයන්න පරීක්ෂා කරන්න ඒක එහෙමද නැද්ද මොකද කියලා බලන්න කියන්නේ මම ඒකයි. වෙන වැටහීම් වලට එන්න පුළුවන් නේ. ස්වාමීන් වහන්සේ පොඩි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ හුස්ම නැති වෙනවා නෙමෙයි අපේ සතිය එතනට ටිකක් වැඩි කරාම අපිට ඒ හුස්ම පේනවා. ඒක කොච්චර අඩු වෙගෙන ගියත් සංසිඳගෙන ගියත් අපි සතිය එතන වැඩි කරොත් එතන හුස්ම ගැනීම පේනවා. ඉතින් හුස්ම නැති වෙන්නේ නැහැ ඇත්තටම. එතන තියෙන්නේ සතියේ මේ ප්‍රශ්නයක් කියලා මට හිතෙනවා. සතිය අඩුවීම නිසා හුස්ම නැති වෙනවා කියලා හිතුවට ඒක ටිකක් හොඳටම සතිය එතනට ගියොත් ඒක පේනවා කියලා මට ඒක හිතෙනවා. මට අත්දැකීමෙන් මට පේනවා ඒක. එහෙමයි කියලා. ඒක ස්වාමීන් වහන්සේ චුට්ටක් කතා කරලා ආයිත් කියන්න බලන්න. දැන් හුස්ම අර නැති වෙන තැන දැටේ කියලා ගියාට නැtei කියලා හිතුණට මුලදී එතනට හොඳට සතිය දැම්මහම හුස්ම දැනෙනවා. හුස්ම පේනවා. එතන අපි හුස්ම ගන්නවා දැනෙනවා. ඒක නැති වෙන්නේ නැහැ ඇත්තටම. ඒ නැති වුණයි කියලා කිව්වට. නැති වෙන්නේ නැහනේ. නැති වෙන්නේ. ඒකනේ දැන් මේක නැතිවීමක් ගැන කියන්නේ නැහනේ. He trains I will breathe in calming bodily practice. මේ breathe in එක තියෙනවනේ. හුස්ම ගන්නවනේ. හුස්ම හෙලනවනේ. breathe out එකක් තියෙනවනේ. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන එක නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒක තියෙන බවක් දන්නවා. He trains නේ. එයා හුස්ම ගන්න බව දන්නවා. හුස්ම හෙලන බව දන්නවා. ඒක දැනෙනවා. ඒක තේරෙනවා. ඒ ක්‍රියාවලියේ ඉන්නවා. නමුත් එයා ඔබ්ජෙක්ට් එකක් හැටියට ගත්තනේ හුස්ම ගැනීම හෙලීම කියන එක කාය සංකාරයක් හැටියට. ශරීරයක් තියනවාය කියන එකට ගත්ත මේ කාරණේ හැටියට උදාහරණේ හැටියටනේ එයා බොඩ්ලි ෆැබ්‍රිකේෂන් එක ගත්තේ. ඒකෙන් කයක් තියනවාය කියන අදහසට ආවේ ඒකෙන්නේ. දැන් අන්න ඒක තමයි අයින් කළේ මේ. කාය සංකාරයයි අයින් කළේ. කාය සංකාරය ස්වාමීන් දැන් මට තේරෙන්නේ කාය සංකාරයක කයින් කරන වැඩ ඒ සංස්කාරය නැති කරයි කියන එක නේ ස්වාමීන් වහන්සේ. ඔව්. කයක් තියෙන්නේ හුස්ම ගැනීම හෙලීම තියෙන නිසා. ඒ නිසා මම අත්ති කායෝති පනස්ස සතිපච්චුපට්ඨිතෝ. එතකොට කයක් තියනවාය කියන එකට මම සිහිය පිහිටුවන්නේ මේ හඳුනා ගැනීම වටහා ගැනීම සඳහා තමයි මම එහෙම පිහිටුවන්නේ. නමුත් ඇත්තටම කයක් නැහැ. ඇත්තටම කයක් නැති නිසා මට ඇලෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා අනිශ්චිතෝච විහෙරති. නොඇල්මෙන් යුක්තව වාසය කරන්නේ වෙයි. තමයි සූත්‍රයේ තියෙන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ තොමයි. මේ ඔක්කොම සූත්‍ර එකම දේ මේ එකම දේ තියෙන්නේ. ඒ කියන්නේ මමත්වය කියන එක වගේ එකක්. අන්න හරි. මමත්වය ඉවත් කරගන්න අපිට තියෙන ප්‍රධාන තැනක් තමයි එතන. මම කියලා මම දීලා තියෙන්නේ මේ කයට මමත්වය කියන එක දුන්නට ඔතන ක්‍රියාවලියකුයි තියෙන්නේ. මම නෙමෙයි ඉන්නේ ක්‍රියාවලියක් කියන එක අපිට හඳුනා ගන්න තියෙන හොඳම ස්ථානයක් ඒක. අපි ඒකට මම කියන පැනවීම අපේ තියෙනවා. අපි ඒක ස්ටැබ්ලිෂ් කරගෙන තියෙනවා මම කියලා. නමුත් එතන ක්‍රියාවලියක් තියෙන්නේ. ඒක හඳුනා ගන්න ඕන කියලා කියන්නේ මේ. ඔව්.
මේක සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් නැවත ඒ පිළිබඳ සියුම්ම හඳුනා ගන්න උත්සාහ කරන්න. මේ මොකද්ද මේ මෙතන කියන්නේ කියන එක යම් කෙනෙකුට ගැටලුවක් හැටියට තියෙනවා නම් මෙතෙන්දී ඒතර අපි මේ පළවෙනි අතහැරීම කාය සංකාරය කියන එක අතහැරීම තමයි එක්තරා විදියක මේ කෙරෙන්නේ. නමුත් හුස්ම කියන එක තුලින් තමයි කයක් තියෙනවාය කියන අදහසට ආවේ කියන හඳුනා ගැනීම මේ කාරණය දැන් එයාට තේරිලා තියෙන්නේ වැටහිලා තියෙන්නේ. එතකොට ඒ වැටහීම එයාගේ තහවුරු වුණා. ඒ තහවුරු වීමට තමයි සමාධියක් කියලා කියන්නේ. යමක් මානසිකව තහවුරු වීමකට කියන භාවිතා කරන වචනයක් තමයි සමාධිය කියලා කියන්නේ. ඒ නිසා තමයි ආනාපාන සති සමාධි භාවනාව හැටියට මේක දක්වන්නේ. ආනාපාන සති විතරක් නෙමෙයි. ආනාපාන සති සමාධි භාවනාව. ආනාපාන සතිය ඔස්සේ යම් මානසික හඳුනා ගැනීම තහවුරු කර ගැනීම කර ගනිමින් සිද්ධ කරන භාවනාවක් නිසා තමයි ආනාපාන සති සමාධි භාවනාව කියලා භාවිතා වෙන්නේ. හරිනේ. එතකොට මේ පළවෙනි අවස්ථාව මේ calming bodily fabrication කියපු එක. එතකොට ඊළඟට අපි එදා කතා කරපු ටික මම ආයි කතා කරන්නේ. නමුත් ඒක අපි නැවත නැවතත් තහවුරු කරගන්න ඕනේ, හොඳින්ම හඳුනා ගන්න ඕනේ කියන අවශ්‍යතාවය මට හිතෙනවා. ඒ නිසා තමයි නැවත නැවතත් කිව්වේ. දෙවෙනි අවස්ථාව දැන් එසේ කිරීම නිසා ඒ විදිහට මේ කයක් තියනවායි කියන එක පිළිබඳව එයාගේ තිබිච්ච ඒ අදහස ඉවත් කරගන්න පුළුවන් වුණා නිසා ඒක හැංගිලා ගිය නිසා මේ කුසලාරම්මණයකනේ එයා යෙදී හිටියේ. ඒ කුසලාරම්මණයක එසේ යෙදීම තුලින් එයාට ඇති වෙනවා රැප්චර් එක ප්‍රීතිය. ඊට පස්සේ ඇති වෙනවා ප්ලෙෂර් සුඛය. එතකොට ඒ ප්‍රීතිය හා සුඛය කියන එක sensitive to mental fabrication. එතකොට මේ දෙකම දැනෙන දෙයක් නේ. මේ දෙක දැනෙනවා. එතකොට ප්‍රීතිය හා සුඛය කියන එක දැනෙන දේවල්. ඒ දැනෙන දේවල් වලට අපි තව භාවිතා කරන වචනයක් තමයි mental fabrication කියලා. ඒ කියන්නේ චිත්ත සංඛාරයක් කියලා. එතකොට ඒ චිත්ත සංඛාරය කියන එක චිත්ත සංඛාරයක් කියන එකේ තේරුම වේදනා සංඥා දෙකක් ඒම තුලින් තමයි චිත්ත සංඛාරයක් හැදෙන්නේ. චිත්ත සංඛාර දැන් හුස්ම ගැනීම හා හෙලීම කියන එකට bodily fabrication කිව්වා වගේ මෙතෙන්දී එහෙම කිව්වා වගේ වේදනාවක් ප්‍රීතිය හා සුඛය කියන්නේ විඳීමක්නේ. එතකොට විඳීමක් ඇසුරු කරගෙන ඇතිවන ඒ විඳීම කියන එකට වේදනාව හා සංඥාව විඳීම කියන එක අපි කිසියම් ආකාරයක මානසික හඳුනා ගැනීමක් ඒකට යොදනවා සංඥාවකින්. ඒ සංඥාව කියන දෙක එකතු වීමට අපි කියනවා mental fabrication කියලා. වේදනා හා සංඥා දෙකට කියනවා mental fabrication කියලා. මේ mental fabrication කියන එකට සංවේදී වෙමින් තමයි දැන් එයා හුස්ම ගැනීම හෙලීම කරන. තාමත් එයා හුස්ම ගැනීම හෙලීම පිළිබඳව සාවධානයි. සාවධානයි කියන්නේ වර්තමානයේ ඉන්නවා කියන එකයි. තවදුරටත් එයා හුස්ම මේ දිගද කෙටිද බලන එක එහෙම නෙමෙයි. එයා දැන් ඒ වැඩේ අතහැරලා තියෙන්නේ. හුස්ම දිගද කෙටිද කියන එක බලන්නේ එහෙම නෑ දැන්. ඒක bodily fabrication එකේ තිබිච්ච එකක් නේ. දැන් මෙයා හුස්ම ගැනීම හෙලීම කියන වර්තමානයේ ඉඳීම එයාගේ තියෙනවා. චිත්ත සංකාර පිළිබඳව තමයි එයාගේ සංවේදී වෙන්නේ. sensitive to mental fabrication. එතකොට එහෙම ඒ mental fabrication එක sensitive වෙලා ඊළඟට he trains himself I will breathe in calming mental fabrication. දැන් ඊළඟ අවස්ථාවේදී එයා හුස්ම ගැනීම කෙලීම කරනවා breathe in breathe out කියලා. හැබැයි
mental fabrication එක කාමී. එතකොට mental fabrication එක එයාගේ හැංගිලා යනවා. ඒක ඒකට තිබිච්ච මේ අවධානය ඉවත් කරගන්නවා. ඒකට අවධානය ඉවත් කරගන්නවා කියන්නේ ඒක හැංගිලා යනවා. සැඟවිලා යනවා. මේ චිත්ත සංකාරයක් හැටියට. ඒතර දැන් කාය සංකාරයත් එයා අයින් කළා. මෙතෙන්දී මේ වේදනාව කියන එක හඳුනාගෙන මේ mental fabrication කියන එකත් ඇති කළා. එතකොට මෙතෙන්දී වේදනාවයි මූලික උනේ. වේදනාව සම්බන්ධයෙන් එයා ඇති කරගත්ත හඳුනා ගැනීම තුළින් මේ චිත්ත සංකාරවල මේ හැංගිලා යාම සිද්ධ වුණා. චිත්ත සංකාර තමයි මෙතෙන්දී calming mental fabrication. එතකොට මේ පස්සම්බයං චිත්ත සංකාරං. එතකොට පස්සම්බයං කියලා කියන්නේ හැංගිලා යනවා, වියකිලා යනවා කියන එක චිත්ත සංකාරය. එතකොට චිත්ත සංකාරය තමයි මෙතෙන්දී හැංගිලා ගියේ. තවදුරටත් ඒක තමන්ගේ අවධානයට දැන් ගන්න ඕනේ නැහැ. ආනාපාන සති සමාධිය තුලින්ම එයා ඒකත් එයාගේ අයින් වෙලා ගියා. චිත්ත සංකාරය. ඊළඟ අවස්ථාවේදී කියනවා he breathe in sensitive to mind, he trains himself, I'll breathe out sensitive to mind. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන එක වර්තමානයේ තුල එයා ඉන්නවා. දැන් එයාගේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව එයා සංවේදී වෙනවා. සිතේ ක්‍රියාකාරීත්වය. ඉස්සෙල්ලා ප්‍රීතිය හා සුඛය ගැන එයා සංවේදී වුණේ. ප්‍රීතිය හා සුඛය කියන්නේ mental fabrication එකක්නේ. දැන් එයා සිත ගැන සංවේදී වෙනවා. He trains himself, I will breathe in gladdening the mind. එතකොට අභිප්‍රමෝදයන් තමන්ගේ සිතේ අර චිත්ත සංකාර පිළිබඳව සංසිඳවන්නට පුළුවන් වීම තුලින් එයාගේ සිත පැහැදිලි වෙනවා. එහි බර අඩු වෙනවා. ඒ නිසා එහි වෙහෙස අඩු වෙනවා. අඩුවීම නිසා හිතේ ග්ලෑඩ්නින් එකක් එනවා. අභිප්‍රමෝදයන් චිත්තං කියන ස්වභාවයක් එයාගේ හිතට ඇති වෙනවා. ඒ උස්ම ගැනීම හෙලීම කියන වර්තමානයේ හිඳිමින් එයාගේ අභිප්‍රමෝදයන් චිත්තං කියන ස්වභාවයේ gladdening the mind කියන ස්වභාවය එයා අත්දකිනවා. he trains මේ ඔක්කොම අත්දකිනවා, හඳුනා ගන්නවා, experience කරනවා කියන එක trains කියන එකෙන් එන්නේ. he himself I will breathe in steady in the mind. එතකොට එයාගේ සිතේ කිසියම් ආකාරයක ස්ථාවර භාවයක්, ස්ටඩි වීමක් තියෙනවා. එතකොට ඒ තත්ත්වය එයා අත්දකිනවා. ඒ ස්ටඩි වීම සමාධහං චිත්තං. සමාධහං කියලා කියන්නේ යම් ආකාරයකට ස්ථාවර වෙනවා, ස්ටඩි වෙනවා. එතකොට මේ සිත දැන් අර චිත්ත සංකාර ඉවත් කරගන්න යාට පුළුවන් වීම නිසා හිතේ ඇතිවෙච්ච පිරිසුදුභාවය, පැහැදිලිභාවය, නිරවුල්භාවය කියන එක පිළිබඳව ඇති කරගන්නා වූ අවබෝධයෙන් හඳුනා ගැනීම වලින් එයාගේ සිත පිළිබඳව කිසියම් ආකාරයක අභිප්‍රමෝදයන්, සතුටු වීමක් වගේ එහෙම පැහැදීමක්, පැහැදිලි වීමක් ඇති වෙනවා. ඒක තුලින් සිතේ සමාධාන චිත්තං, ස්ථාවර වීමක්, ස්ටඩි වීමක් සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණාම ඒ සිද්ධ වෙච්ච එක steady in the mind, he trains himself, I breathe in, release in the mind. දැන් මෙතෙන්දී අර calming කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. release in the mind, release වීමක් අර සිතේ විඥානයේ කියන එක, එහෙම නැත්නම් සිත කියන එකේ රිලීස් වීමක්. මොකද සිත කියන එක නැති වෙලා යනවාම කියන්න බෑනේ අපිට. දැන් සිත කියන එකේ ක්‍රියාකාරීත්වය මෙතන තියෙනවානේ, ඒකත් එක්කනේ ඉන්නේ. නමුත් ඒකේ නැති වෙන්නේ අර ක්ලේශ පක්ෂයේ දුරු වීම නිසා, හිතේ ඇති වෙන බර අඩු වීම නිසා හිතේ ඇති වෙන එක්තරා විදිහක නිදහස් භාවයක් තමයි එයා ඒ වෙනකොට අත්දකින්නේ. ඒ නිසා ඒක රිලීසින් මයින්ඩ් කියන අර්ථයෙන් තමයි
එතන දක්වන්නේ. එතකොට හිතේ පියෝ ගතියක්, පිරිසිදු ගතියක්, නිදහස් ගතියක්, සැහැල්ලු ගතියක්, බර අඩුවීමක්, අර ප්‍රීතිය හා සුඛය කියන එකත් ඉක්මවා ගිය සැහැල්ලු බවක් කියන එකකින් ඇතිවෙච්ච කිසියම් ආකාරයක නිදහස් බවක් තමයි එතන ඇති වෙන්නේ. ඔතෙන්ට එනකන් අපි කිව්වා, මට හිතෙන්නේ අපි එදා ඔතෙන්ට එනකන් කිව්වා කියලා. දැන් මෙතන මොකද ප්‍රශ්නයක් එහෙම තියෙනවද කීපය සම්බන්ධයෙන්? ඊළඟට කියනවා he trains himself I will breathe in focusing on inconstancy. He trains himself I will breathe out focusing on inconstancy. දැන් අනිච්චානුපස්සී විහෙරති. දැන් එයා තවදුරටත් එයා වර්තමානයේ රැඳී ඉන්නවා හුස්ම ගැනීම හෙලීම කියන ක්‍රියාදාමය තුල. ඒ කියන්නේ වර්තමානයේ ඉන්නවා පවතිනවා. නමුත් මේ දැන් එයා අත්දැකීම් ලැබලා තියෙනවා චිත්ත කාය සංකාරය කියන එක සංගවිලා ගියා. එහෙම නැත්නම් ඒක සංසිඳුණා. ඊළඟට ප්‍රීතිය සුඛය දැනිච්ච එක සංසිඳුණා. සිත නිදහස් සැහැල්ලු වෙලා නිදහස් වෙලා යෑම තුලින් එයා පහසුවක් අත්විඳා. දැන් මේ දේවල් තුලින් මේ ඇතිවෙච්ච තත්වයන් තුලින් ඒ සිතට දැනෙනවා මේ කවර දෙයක්වත් ස්ථාවර නැහැ. මේවයි තියෙන්නේ කිසියම් ආකාරයක ක්‍රියාවලියක්ය. ඒ ක්‍රියාවලිය කියන එක නිත්‍ය නැහැ. වෙනස් වෙනවා කියන හඳුනා ගැනීම එයා තුළ ඇති වෙනවා. ඒ නිසා අනිච්චානුපස්සී කියන එක නිත්‍ය නොවේය කියන අදහසට ફોකස් වෙනවා එයාගේ මනස. එහෙම කරගන්න ලේසි පහසුයි. අයි අත්දැකීම් ලැබලා තියෙනවනේ. කාය සංකාරයත් එහෙම හැංගිලා ගියා ඒක ක්‍රියාවලියක්. ප්‍රීතිය සුඛය අසුරු කරගෙන ඇතිවෙච්ච චිත්ත සංකාරේනුත් ඒක වියකී ගියා. ඒක සංසිඳිලා ගියා. ඒකත් ක්‍රියාවලියක්. සිතෙහි ක්‍රියාකාරීත්වයේ බර අඩුවීමක් ඒ පිළිබඳව තියෙන වෙහෙස අඩුවීමක් ඇති වෙලා රිලීස් වීමක් සිද්ධ වුණා. ඒකත් ක්‍රියාකාරීත්වයක්. මේ ක්‍රියාකාරීත්වයන් තුලින් නිත්‍ය අනිත්‍ය කියන අදහසට ફોකස් වෙන එයාගේ හිත. ඒක අත්දකින්න ලැබෙනවා. he trains himself නේ. එයා අත්දකිනවා, එක්ස්පීරියන්ස් කරනවා, හඳුනා ගන්නවා මේ අනිත්‍ය පිළිබඳව තියෙන ස්වභාවයට ફોකස් වෙනවා මේ තුල. ඒ මනස. ඒ යෝගාවචරයාගේ මනස. He trains himself I will breathe in focusing on dispassion. එතකොට මේ විරාගය කියන එක එයාගේ හිතේ ඒ අනුව මෙහෙම නිත්‍ය නැතිනම් ඒක කෙරෙහි බැඳෙන එකේ තේරුමක් නැහැ. ඒකත් එක්ක මම ගනුදෙනු පවත්වන එකේ අර්ථයක් නැහැ කියන විරාගී අදහසක් එයාගේ සිත තුළ බලපැවතෙන්න පටන් ගන්නවා. මේක නිත්‍ය නැති ස්ථාවර නැති දෙයක් නම් අනිත්‍ය වූ දෙයක් නම් ඒකත් එක්ක මගේ ගනුදෙනුවක් පැවැත්වීමේ අර්ථයක් නැහැ. ඒ බඳු බන්ධනයක මම හිරවීමේ තේරුමක් නැහැ කියන හඳුනා ගැනීමට එයා එනවා. ඒම නිසා he trains himself I will breathe in focusing on cessation. එතකොට නිරෝධානුපස්සීය අසසිතාමිසි. එයා හුස්ම ගැනීම හෙලීම කියන එක කරනවා වර්තමානයේ ඉන්නවා. නමුත් මිදීම කියන එක නිරෝධය කියන එක එයා අත්දකිනවා. මෙහෙම ගනුදෙනු පවත්වන්න එකේ වැඩක් නැත්නම් තේරුමක් නැත්නම් මේකෙන් මිදීම තමයි කරන්න තියෙන එක. ඒකෙන් මිදෙන එක තමයි අර්ථ සම්පන්න වෙන්නේ හොඳ වෙන්නේ කියන අදහස ඒ යෝගාවචරයා තුළ ඇති වෙනවා. බලපැවැත්වෙන්න පටන් ගන්නවා.
එසේ වීම තුලින් he trains himself. I will breathe in focusing on relinquishment. He trains himself. I will breathe out focusing on relinquishment. දැන් එයා මේ එහෙමනම් මේ සියල්ල අතහැර දැමීමට සුදුසු තත්වයක තියෙන දේවල්ය කියන අදහසට හඳුනා ගැනීමට එනවා පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමීති සික්ඛති පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති කියන අර්ථයට එයා එනවා. එතකොට දැන් මෙතන ස්ටෙප්ස් 16ක් දක්වලා තියෙනවා සූත්‍රයේ මේ 16ක් තියෙනවා. එතකොට ස්ටෙප්ස් 16ක් මෙතන තියෙනවා. එතකොට මේ හැම තැනකදීම අතහැරීම සම්බන්ධ ක්‍රියාවලියක් ගියේ කාය සංකාරය අතහැරියා ඊට පස්සේ චිත්ත සංකාරය අතහැරියා සිතෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අතහැරියා ඊට පස්සේ ආ ධර්මය ඊළඟට මේ අනිත්‍ය පිළිබඳව ඇති කරගත් අදහසෙන් විරාගයේ අනිත්‍ය විරාගයේ නිරෝධය පටිනිස්සග්ගය කියන මේ අර්ථ තුලින් මේ ක්‍රියාවලියත් තවදුරටත් අර්ථවත් වෙන්නේ නැහැ කියන අර්ථයට එයා ඇවිල්ලා තියෙනවා. එතකොට කියන්න අහන්නේම තියනවාද හෝ අපිට කියන්න අදහසක් එහෙම තියෙනවා නම් කියන්න. On whatever occasion, a monk breathing in long discerns I am breathing in long, or breathing out long discerns I am breathing out long, or breathing in short discerns I am breathing in short, or breathing out short discerns I am breathing out short. Trains himself, I will breathe in and out, sensitive to the entire body. Trains himself, I will breathe in and out, calming bodily fabrication. On that occasion, the monk remains focused on the body in and of itself, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. I tell you, Ananda, that this is the in and out breath is classed as a body among bodies, which is why the monk on that occasion remains focused on the body in and of itself, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. Then මෙතෙන්දි තාම වැදගත් දෙයක් අර අපි කියවන කතා කළානේ දැන් හුස්ම ගැනීම හෙලීම කියන එක සිද්ධ කරනවා දිග කෙටි වශයෙන් ඒක බලනවා එතකොට හුස්ම ගැනීම හෙලීම දිග කෙටි මේ ආදීන් කිරීම තුලින් එයා කාය සංකාරයක් හැටියට ඒක අත්විඳා හඳුනාගත්තා. එතකොට ඒ විදිහට හඳුනා ගැනීමට කියනවා අපි calming bodily fabrication එක කියන තත්වයට ආවා. මේ වැඩේ මෙසේ කිරීම නිසා on that occasion the monk remains focused on the body. එතකොට ඒ කියන්නේ මේ භික්ෂුව යෝගාවචරයේ ඕන කෙනෙක් එතකොට භික්ෂු භික්ෂුණී පාසක පාසිකා මේ යම් කිසි කෙනෙක් මේ බොඩි කියන එක පිළිබඳව තමයි එයාගේ අවධානය එයාගේ උනන්දුව අවධානයෙන් යුක්ත බව සිහියෙන් යුක්ත බව ඇති කරගත්තේ. ardent, alert and mindful, subduing greed and distress, අවිජ්ජා දෝමනස්සය යටපත් කරමින් දුරු කරමින් with the reference to the world.
එතකොට මේ ලෝකේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වලින් යුක්ත මේ ලෝකයේ පිළිබඳව එයාගේ අවිජ්ජා දෝමනස්සය දුරු කරමින් එයා කය කියන එක පිළිබඳව එයා සාවධාන වුණා, උනන්දුවෙන් යුක්තව සාවධානව සිත යෙදීවා. එතකොට මොකද උනේ? එයා තුල කායානුපස්සනාව වැඩුණා. එතකොට හුස්ම ගැනීම හෙලීම කියන ඒ ක්‍රියාවලිය හරහා ඇතිවෙච්ච ඒ මුල් අධියරේදීම එයා වැඩුවේ ආනාපාන සති සමාධි භාවනාව වුණාට ඒ තුල කායානුපස්සනාව નિરાයාසයෙන්ම වැඩිලා තියෙනවා. හැබැයි එයා ඒක හඳුනා ගැනීමකින් යුක්තව කළා නම් පමණයි. ඒ කායානුපස්සනාව එතෙන්දි වැඩෙන්නේ දැන් මේක හරි වැදගත් දෙයක්. දැන් අපි කලින් කතා කළානේ ඒ හුස්ම ගැනීම හෙලීම කියන එක තුල රැඳෙමින් එතෙන්දි මේ කයක් කියන එක මන් හඳුනාගන්නේ මගේ හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය නිසා මම කයක් තියෙනවා කියන අවබෝධයට ආවේ කියන වටහා ගැනීම ආවනම් තමයි කායානුපස්සනාව වැඩෙන්නේ එතන. බැරි වෙලාවත් එයා මේ හුස්ම ගනිමින් ඉන්නවා, එළමින් ඉන්නවා, හුස්ම නොදැනී ගියා, හුස්ම දැම්මම ආසේ පාවුනා වගේ වුණා, මුකුත් මට දැනෙන්නේ නැහැ, මං දැන් මේ ලෝකේ නෙමෙයි වාගේ ඉන්නේ, හරීම පහසුවක් දැනෙනවා, හරි විවේකයක් දැනෙන. ඔය වාගේ දේවල් ටිකක් එතෙන්ට ආවනම් එහෙම මේ focus on the body කියන එක කායානුපස්සනාවක් කියන එක එතෙන්දි වෙන්නේ නැහැ. ඔබ හොඳින්ම හිමින් සැරේ හොඳට මේක විශ්ලේෂණාත්මකව හඳුනා ගන්න, තේරුම් ගන්න. ඒ අර විදිහට අර වෙන දේවල් අර මං කලින් කතා කරපු ආකාරයක වෙන පෙනීම් දේවල්, පෙනෙන දේවල් හරි බුද්ධ රූපේ පෙනුණා කියලා, අහස පෙනුණා කියලා, වලාකුළු පෙනුණා කියලා, උඩ යනවා පෙනුණා කියලා, එහෙම නැත්නම් හිස් බවක් දැනුණා කියලා, නොතේරී යෑමක් දැනුණා කියලා, ඒ වගේ දැනීම් සම්භාරයක් මෙතන වුණා නම් එහෙම එයා තුල මේ කායානුපස්සනාව කියන එක වැඩෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ මේ සූත්‍රය හරි වටිනවා කියලා. දැන් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකක් වැඩුවාම හතරක් වැඩෙන දෙයක් තියෙනවා කියලා. එතකොට සැබෑවටම මේ භාවනාවේ යෙදෙන තැනැත්තා ඒ භාවනාව තුළින් ප්‍රතිඵලයක් ලබන්න නම් මේ ධර්මානුකූල මාර්ගයේ එයාට ගමන් කරන්න ඉඩ සලසා ගන්න ඕන නම් ඒක සිද්ධ වෙන්නේ මේ process එක තුල හරියට එයා ගියොත් පමණයි ඒක සිද්ධ වෙන්නේ. එහෙම නැතුව වෙන දේවල් ඒ හිතේ වුණොත් එහෙම එයා එතන අතරමං වෙලා රැඳිලා මුකුත් වෙන්නේ නැති හිතක් හැටියට, ප්‍රෝග්‍රස් එකක් දියුණුවක් වෙන්නේ නැති හිතක් හැටියට එයා රැඳිලා ඉන්න බොහෝ කාලයක් එතන ඉන්න පුළුවන්. මේ නිසා තමයි සමහර කෙනෙකුට ඒක අනාවබෝධයෙන් කරන කෙනෙකුට භාවනා කරන්න ගියාම වැඩියෙන් තරහ යන්න එහෙම පටන් ගන්නවා. එයා වෙහෙසටපත්, මානසික වෙහෙසකටපත් වෙන්නේ, පීඩාවකටපත් වෙන්නේ. එයා යම් ගැටලු සම්බන්ධයෙන් හරිම ඉක්මනින් කැළඹෙන ස්වභාවයකටපත් වෙන්නේ. මොකද ඒක හඳුනා ගැනීමේ රටාවක් ඔස්සේ නෙමෙයි යන්නේ, හිත හික්මවලා හිත පාලනය කරලා සිත තියාගන්න උත්සාහ කිරීමේ වැඩපිළිවෙලක් හැටියටයි එතකොට යන්නේ. නමුත් මේක කොග්නිෂන් එකක්, මේක හඳුනා ගැනීමක්, අවබෝධයක් සමග මිශ්‍ර වෙන ගමනක් නිසා මේ විදිහට මේ බොඩි ෆැබ්‍රිකේෂන් එක පිළිබඳව ඇති කරගත්තා වූ අදහසින් on that occasion the monk remains focused on the body in of itself, ardent, alert and mindful. එතකොට මෙන්න මේ උනන්දුවෙන් යුක්තව මේ සාවධාන සිහියෙන් යුක්ත වැඩපිළිවෙලේ එයා මනවින් යෙදී සිටීම කියන එක තුලින් ඒක නිසා එයාගේ තුල සිද්ධ වෙනවා මේ අවිජ්ජා දෝමනස්ස දෙක, greed and distress කියන දෙක subdue වෙනවා. ඒක යටපත් වෙලා යනවා, සංගවිලා යන්න. ඒකට තියෙන බලය අඩු වෙන්න පටන් ගන්නවා.
with reference to the world. එතකොට ලෝකයට අදාළ වෙච්ච ජී පැවැත්මේ තියෙන අවිජ්ජා දෝමනස්ස දෙක යටපත් වෙලා යනවා. I tell you ආනන්ද. ඒ නිසා ආනන්දේ මම ඔබට කියනවා that the in and out breath is classed as a body among bodies. ඒ නිසා මේ in and out breath එක මේ හුස්ම ගැනීම හෙලීම කියන එක මම වර්ග කරනවා as a body among bodies. කයවල් අතර තියෙන කයක් හැටියට. නිසා කය කියන හැඳින්වීම තුල මේ කයවල් ලෝකේ තියෙන විවිධ කයවල් තියෙනවානේ. ඒ කයවල් අතර in and out breathing එකත් කයක් කියලා මම හඳුන්වනවා. ඒ නිසා කායානුපස්සනා කියන වචනය එතෙන්ට යොදනවා. මේ හුස්ම ගැනීම හෙලීමත් එක් කයක් කියලා මම කියනවා කියලා. හරිම ගැඹුරු අර්ථවත් ධර්ම කාරණයක් එතන තියෙනවා. ඒ කියන්නේ දැන් කයක් කියලා කියන්නේ ගහත් කයක් ගලත් කයක් ගොඩනැගිල්ලත් කයක් ඕනෑම ද්‍රව්‍ය භෞතිකයක් උපකරණයක් කයක්නේ. ඒ දේවලුත් කයක් වුණාට මේ කියන ස්වභාවය නිසා in and out breathing එකත් ඒකෙන් අදහස් වෙන ඒකෙන් නියෝජනය වෙන තැනැත්තා පුද්ගලයා නියෝජනය වෙන්නේ ඒ in and out breathing එක හරහා නිසා මම ඒ in and out breathing එකත් මම කයක් කියලා හඳුන්වනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. classed as body among bodies කයවල් අතර කයක් කියලා. කායේ කායානුපස්සී විරති කිව්ව අන්න ඒ නිසා තමයි. ඒ කියන්නේ බොහෝ කයවල් අතර තවත් කයක් හැටියට මේ කය මම හඳුනා ගන්නවා in and out breathing එක භාවිතා කරමින්. කායේ කායානුපස්සී විහෙරති කියලා. Which is why the monk on that occasion remains focused on the body in and of itself ardent, alert and mindful, subduing greed and distress with reference to the world. ඒ නිසා ඒ අවස්ථාවේදී මේ ලෝකයේ තුල අවිජ්ජා දෝමනස්සේ දුරු කරමින් භික්ෂුව කයවල් අතර කය කියන එක අත්දකින අවස්ථාවක් බවට පත් වෙනවා. ඒක මේ ආනාපාන සතිය තුල සැබෑ හඳුනා ගැනීමකින් සැබෑ අවබෝධයකින් යුක්තව නිමග්න වෙනකොට සතිපට්ඨානේ කායානුපස්සනාව අනිවාර්යෙන්ම වැඩෙනවා. ඒක වෙනම වඩන්න මම දැන් කායානුපස්සනාව වඩන්න තමයි පටන් ගන්න කියලා වඩන්න යන්න ඕනේ. ඒ තුලින්ම එහෙම්මම වැඩෙනවා කියලා තමයි මෙතන පැහැදිලි කරන්නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේ තව පබ්බ පහක් ඔස්සේ මේ පැහැදිලි කිරීම කරලා තියෙනවා. නමුත් මේ වැඩේ කරනකොටම මේ වැඩේ සිද්ධ වෙනවා කියලා තමයි මේ සූත්‍රයේදී කියන්නේ. ඒක සතිපට්ඨාන සූත්‍රයේදී තවත් ඉරියාපත පබ්බය, සම්ප්‍රජාන පබ්බය, ධාතු මනසිකාරය, ඒ වගේම දෙතිස් කුණුපය, නවසීවතිකය කියන අනික් පහත් එක්ක එකතු වෙලා මේ කය පිළිබඳව තව ફોකස් කරලා ඒක බලන හැටි පිළිබඳව තවත් ලොකු විග්‍රහයක් ඒකෙදි තියෙනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ මේ කායනුපස්සන වේදනාවෙන් අපි භාවනාවෙන් අපි චිත්ත සංස්කාර මනෝ සංස්කාර ඔක්කොම අපි නැති කරගත්තාම අපිට තේරෙන මෙතන කිසි දෙයක් ඇත්ත වශයෙන් කියන මේවා නැtei කියන නිකන් විපස්සනාවකට වගේ යනවා නේද? ඒ විපස්සනාවක් ඇතුළාම එතකොට ශරීරේනුත් අපි ඇති කරගන්න යම් කිසි ප්‍රීති සුඛ කියන ඒවත් බොරුවක් කියන එකද තේරෙන්නේ ඒවත් ඒ සංසිද්ධි එක ඇති වෙන ස්වභාවයන් දැනීම් තමයි වෙන්නේ. ඔව් දැනීම්. ඒ දැනීමනුත් වියකිලා යනවා, හැංගිලා යනවා. ඒවත් අපි රැඳිලා ඉන්න එකේ තේරුමක් නැහැ. මොකද අරක දැන් ඉන්නකොට අපි එක දිගටම කරගෙන මේ අපිව නැති කරගත්තනේ ඒ වයික නැති කරගත්තාම ඒතර අපි හිතන්න පුළුවන් අනිත් ඒවත් මේ කයෙන් ඇති වෙන දේවලුත් මේ වගේම මේ අනිච්චයි කියනක
වැටහීමක් ඇති වෙනවා එතකොටනේ ස්වාමීන් එතකොට. අන්න හරි. අන්න හරි. එහෙම තමයි. ඔව් ඔව්. මේ දහමේ තියෙන ස්වභාවය තමයි අපි එකක් දැක්කාම ඒ දේ ඇසුරෙන් අනික් දේවලුත් දකින්න පුහුණුවක් තමයි මේ කරන්නේ. කෙරෙන්නේ. ඔව්. ඒ දහමේ තියෙන ස්වභාවයමයි ඒක. ඒක ඕනම ඔබ්ජෙක්ට් එකක් අපි ගත්තාම ඒක හඳුනාගත්තාම මේක වෙන්නේ කොහොමද කියලා ඊළඟට විශේෂ වෙන ඕනෑම දෙයක්ුත් ඒ ක්‍රමයටමයි කියලා අපිට හඳුනා ගන්න පුළුවන් නේ. හඳුනා ගන්න පුළුවන්. ගානක් හදනකොට අපි සමීකරණය හරියට අපි තේරුම් ගත්තොත් ඒකට අපි එන්ටර් කරන ඕනෑම data වර්ගයක් ඇසුරු කරගෙන අර සමීකරණය ඔස්සේ අපිට ඒ ගාන හදන්න පුළුවන්. හදන්න පුළුවන්. අන්න ඒ විදිහටම තමයි මෙතන වෙන්නේ. මේ අවබෝධය කියන එක වටින්නේ ඒ නිසා. ඒක නිසායි. ස්වාමීනි. එතකොට මේ කායानुපස්සනාව කියන එක ආනාපාන සති සමාධි භාවනාවේ මුල් කොටසදීම ඒ කායानुපස්සනාව નિરાයාසයෙන්ම ඒ තුලින්ම සිද්ධ වෙනවා කියන එක තමයි මෙතෙන්දි පැහැදිලි වුණේ. ඊළඟට කියනවා on whatever occasion a monk trains himself, I will breathe in and out, sensitive to rapture. Trains himself, I will breathe in and out, sensitive to pleasure. Trains himself, I will breathe in and out, sensitive to mental fabrication. Trains himself, I will breathe in and out, calming mental fabrication. On that occasion, the monk remains focused on feelings in and of themselves, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. I'll tell you, Anand, that this careful attention to in and out breaths is classed as a feeling among feelings, which is why the monk on that occasion remains focused on feelings in and out of themselves, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. අන්න දැන් දෙවෙනි මේ අවස්ථාවේ දැන් ඊළඟට අවස්ථාව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අර විදිහටම මේ in and out breathing එකේදී sensitive to rapture ප්‍රීතිය සම්බන්ධයෙන් ඇතිවන සංවේදී බව සංවේදී වීම ඊළඟට sensitive to pleasure සුඛය පිළිබඳව ඇතිවන්නා වූ සංවේදී බව ඊළඟට sensitive to mental fabrication එතකොට ඒ ප්‍රීතිය හා සුඛය කියන එක අදාළ වෙන්නේ වේදනා සංඥා දෙකටනේ ඒ ප්‍රීතිය හා සුඛය කියන එක විඳින දෙකක්නේ එතකොට ප්‍රීතිය කියන එක අදහස් වෙන්නේ විඳිනවා කියන එක සුඛය කියන එකනොත් අදහස් වෙන්නේ විඳිනවා කියන එක නිසා විඳීමට අදාළ වෙන දෙයක් මේක ඒ විඳීම කියන එක තුල වේදනා හා සංඥා දෙක ක්‍රියාත්මක වෙනවා ඒ නිසා ඒකට කියනවා mental fabrication කියලා. එතකොට මේ mental fabrication එක මේ ආනාපාන සති සමාධි භාවනාවේදී calming mental fabrication වෙනවා. ඒ නිසා මේ චිත්ත සංකාර පස්සම්බයං චිත්ත සංකාර අසසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සික්කති කියලා එතෙන්දී චිත්ත සංකාරය පස්සම්බයං වෙනවා නැත්නම් සංගවී යනවා වියකිලා යන ස්වභාවයට පත් වෙනවා. On that occasion, the monk remains focused on feeling. On දැන් එතෙන්දී වේදනානුපස්සනාවට එනවා ඒ යෝගාවචරය. මේ භික්ෂුව හෝ යෝගාවචරය වේදනානුපස්සනාවට එනවා. Focused on feeling in of and themselves, ardent, alert and mindful. එතකොට සතර සතිපට්ඨානයේ දෙවෙනි හඳුන පැහැදිලි කරපු කාරණේ තමයි වේදනානුපස්සනාව. ඒතර වේදනානුපස්සනාවට කියන එකට මේ ආනාපාන සති සමාධි භාවනාවේ හොඳ අවබෝධයකින් යෙදීම තුලින් નિરાයාසයෙන්ම ඒතනත්තාගේ මනස තුල වේදනානුපස්සනාවත් අනිවාර්යෙන්ම වැඩෙනවා. ඒ වේදනානුපස්සනාවේ වැඩෙනකොට අර කිව්ව විදිහට
මේ වේදනාවක් තියෙනවා කියන එකට සිත යෙදවීම තුළින් ඇති කරගන්නා වූ අවබෝධයෙන් ඇති කරගන්නා වූ අනිශ්චිතෝච විහෙරති කියපු තත්ත්වය පදනම් කරගෙන ඒ තැනැත්තා subduing greed and distress with reference to the world. ඒ නිසා මේ ලෝකයේ කෙරෙහි ඇතිවිය හැකි අවිජ්ජා දෝමනස්සය කියන එක. අවිද්‍යාව කියන්නේ ඇල්මක් ඇතිවීම කියන එක. දැඩි ඇල්මක් බැඳීමක් ඇතිවීම කියන එකත් ඒ ඇල්ම බැඳීම පදනම් කරගෙනම ඇතිවෙන ව්‍යාපාදය හෝ ගැටීම කියන එක. ඇල්ම හා ගැටීම කියන එක. බන්ධනය හා විරසකය කියන එක. මේක තමයි අපේ සිත් වෙලා ගන්න වෙහෙස කර අත්දැකීම ඕනම තැනක. එක්කෝ අපි ඇල්මක් නිසා වෙහෙසට පත් වෙනවා නැත්නම් විරසකයක් නිසා වෙහෙසට පත් වෙනවා. ඒ නිසා ඇලීම බැඳීම හා ගැටීම එහෙම නැත්නම් කැමැත්ත හෝ විරසකය කියන මෙන්න මේ ස්වභාවයන් අපිට අත්දකින්න සිද්ධ වෙන්නේ මේ දේවල් මනවින් හඳුනා නොගැනීම නිසා. ඒක සබ්ඩිවින් කරන්න පුළුවන් නම් ඒක අඩු කරන්න පුළුවන් නම් නැති කරන්න පුළුවන් නම් මැඩ පවත්වන්න පුළුවන් නම් with reference to the world මේ ලෝකයේ සම්බන්ධයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ සෑම ස්කන්ධයක තුලදීම අපිට ඒක අයින් කරන්න පුළුවන් නම් I tell you Anand that this careful attention to in and out breaths is classed as feeling among feelings. ඒ නිසා ආනන්ද මම මේ හුස්ම ගැනීම හෙලීම කියන මේ ආනාපාන සති සමාධි භාවනාව තුළින් සිදු කරන මේ ෆීලිං ප්‍රීති හා සුඛය ඇසුරු කරගෙන ඇතිවෙන මෙන්ටල් ෆැබ්‍රිකේෂන් එක තුළින් ඇතිවෙන මේ ක්‍රියාව මේ මෙනෙහි කිරීම මේ සාවධානව ඇති කරගන්නා වූ මේ හඳුනා ගැනීම මම වේදනාවන් තුල වේදනාවක් හඳුනා ගැනීම class as a feeling among feelings වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් අතර වේදනාවක් හැටියට මම වර්ග කරනවා මම හඳුන්වනවා. ඒ නිසා තවත් බොහෝ වේදනාවන් විඳීම් තියෙනවා. ඒ අතරේ මේ ආනාපානය තුලම සිද්ධ වෙන විඳීම් පිළිබඳව හඳුනා ගැනීමක් විඳීම් ඇසුරෙන් ලෝකයේ පිළිබඳව ඇති කරගන්නා වූ හඳුනා ගැනීමක් හැටියට මම පැහැදිලි කරනවා ආනන්ද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. Which is why the monk on that occasion remains focused on feeling in and of themselves, ardent, alert and mindful, subduing greed and distress with reference to the world. එතකොට මේ ලෝකයේ කෙරෙහි ඇති කරගන්නා වූ හඳුනා ගැනීම අවබෝධය තුලින් අවිජ්ජා දෝමනස්සේ දුරු කරමින් එයා වේදනාවන්හි වේදනාව අත්විඳිමින් දකිමින් ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා මේ ආනාපාන සති සමාධි භාවනාව තුලින්ම කියලා පැහැදිලි කරනවා. ඒ නිසා සතිපට්ඨානේ වේදනානුපස්සනාවත් අනිවාර්යයෙන්ම මේ ආනාපාන සති සමාධි භාවනාව තුලින්ම සිද්ධ වෙනවා. ඒතර ඒ අවස්ථාවලදී ඒක වෙන්නේ අර විදිහට හුස්ම ගැනීම හෙලීම කියන වර්තමානයේ රැඳී ඉඳීමේ යෙදෙමින් ඒ අවස්ථාවේදී අරමුණු වශයෙන් ගන්නා කායානුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාවක් එතෙන්දි ක්‍රියාත්මක වෙන නිසා එතකොට එයා හුස්ම ඔස්සේ පමණක් නෙමෙයි හිටියේ ඒ අරමුණු ඔස්සේ හිටියේ කාය සංකාරයේ හිටියා ඊගාට වේදනා සංකාරයේ හිටියා ඊට පස්සේ චිත්ත සංකාරයේ හිටියා චිත්ත සංකාරයේ ඔහොම ඒ අවස්ථාවලදී එක ස්ටෙප්ස් අර සතිපට්ඨානයේ සඳහන් වෙන ස්ටෙප්ස් අර හුස්ම ගැනීම හෙලීම කියන ආනාපාන සති සමාධි භාවනාව තුලින්ම ඒක අවබෝධයෙන් යුක්තව ඉඳීම නිසා කොග්නිෂන් එකක් එතන ක්‍රියාත්මක වෙච්ච නිසා નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. එකක් වඩනකොට ඉතුරු ඒවා નિરાයාසයෙන්ම වැඩන ක්‍රමයේ ඔස්සේ. ඊළඟට කියනවා
On whatever occasion a monk trains himself, I will breathe in and out, sensitive to the mind. Trains himself, I will breathe in and out, gladdening the mind. Trains himself, I will breathe in and out, steadying the mind. Trains himself, I will breathe in and out, releasing the mind. On that occasion, the monk remains focused on the mind in and of itself, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. I don't say that there is mindfulness of in and out breathing in one of lapsed mindfulness and no alertness, which is why the monk on that occasion remains focused on the mind in and of itself, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. එතකොට දැන් ඊළඟ අවස්ථාවේදී කියනවා මේ විදිහටම in and out breathing එකේ දෙමින් සිත පිළිබඳව එයාගේ අවධානය ඇති කරගන්නවා. එතෙන්දී ඒ සිත අභිප්‍රමෝදයන් චිත්තං සිත ප්‍රසාදයට ප්‍රමෝදයට පත්වීම කියන එක, ඊළඟට ඒක සමාදාහන් වීමන් ස්ටඩි බවට පත්වීම කියන තත්වයන්ට පත්වෙමින් ඒ සිත සිතෙන් නිදහස් වීම, සිතෙන් මිදීම, විමෝචයන් චිත්තං සිතෙන් මිදීම කියන තත්වයට එයා පත් වෙනවා. එතෙන්දී එයාගේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන තත්වයට ඇති වෙනවා. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා. එතකොට සිතෙහි සිත අනුව දැකීම කියන කාරණයට එයා පත් වෙනවා. Focusing on the mind. සිත ඔස්සේ එයාගේ සිත ක්‍රියාත්මක වෙනවා. Itself, of itself, එම පිළිබඳව ardent, alert and mindful, subduing greed and distress with reference to the world. ඒ නිසා අවිජ්ජා දෝමනස්සේ දුරු කරමින් ලෝකයට අදාළ වූ බන්ධනයන් දුරු කරමින් එයාගේ සිත ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ in and out breathing එක ඒක එහි බිඳ වැටීමක් ගැන මම කියන්නේ නැහැ, දුර්වල වීමක් ගැන කියන්නේ නැහැ. ඒ වගේම no alertness මේ සාවධාන භාවයේ බිඳ වැටීමක් නැහැ, which is why the monk on that occasion remains focused on the mind in and of itself, ardent, alert and mindful, subduing greed and distress with reference to the world. ඒ තැනැත්තා අවිජ්ජා දෝමනස්සේ දුරු කරමින් මේ ලෝකයේ පිළිබඳව හඳුනා ගැනීම ඇති කරනවා. සිතෙහි සිත අනුව දැකීමේ ක්‍රියාවලිය එහි ඇසුරු කරමින් කියන එක. අර විදියට හුස්ම ගැනීම හා එළීම කියන ක්‍රියාවලියෙහි යෙදෙමින්ම එහි යෙදීම තුලින්ම සිත පිළිබඳව එයා සාවධාන වීම තුලින් සිතෙහි සිත අනුව දැකීම කියන එකත් අනිවාර්යයෙන්ම එතෙන්දී සිද්ධ වෙනවායි කියලා. ඊළඟට කියනවා on whatever occasion a monk trains himself, I will breathe in and out, focusing on inconstancy. Trains himself, I will breathe in and out of focusing on dispassion. Trains himself, I will breathe in and out, focusing on cessation. Trains himself, I will breathe in and out, focusing on relinquishing. On that occasion, the monk remains focusing on mental qualities in and out of themselves, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. He also sees, he who sees with discernment the abandoning of greed and distress is one who watches carefully with equanimity, which is why the monk on that occasion remains focused on mental qualities in and of themselves, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. Then, මේ හතරවෙනි අවස්ථාවේදී, හතරවෙනි අනුපස්සනාවේදී සම්බන්ධයෙන්
මේ ආනාපාන සති සමාධි භාවනාව තුළින්ම එයා හුස්ම ගැනීම හා හෙලීම කරනවා. එයාගේ අනිච්ඡානුපස්සී අනිත්‍ය දකිමින් එයා හුස්ම ගැනීම හෙලීමෙහි යෙදෙනවා. ඒ වගේම විරාගානුපස්සී විරාගය සුරු කරමින් එයා හුස්ම ගැනීම හෙලීම කියන එක දකිනවා. ඒ වගේම නිරෝධානුපස්සී සෙසේෂන් එක focusing on cessation නිරෝධානුපස්සීව එයා හුස්ම ගැනීම හෙලීමේ යෙදෙනවා. පටිනිස්සග්ගානුපස්සීව focusing on relinquishing එයා ඒ විදිහට හුස්ම ගැනීම හෙලීමේ යෙදෙනවා. On that occasion මේ අවස්ථාවේදී the monk remains focused on mental qualities in and of themselves ardent, alert and mindful. එතකොට ඒ අවස්ථාවේදී එයා ධම්මානුපස්සනාව පුහුණු කරනවා. ඒ හුස්ම ගැනීම හෙලීම පිළිබඳව කෙරෙන මේ ආනාපාන සති සමාධි භාවනාව තුළින්ම එයා ධම්මානුපස්සනාවෙහි අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඒ තුළට එයා පිවිසෙනවා. එතෙන්දී එයා subduing greed and distress එයා අවිජ්ජා දෝමනස්සේ දුරු කරමින් with reference to the word මේ ලෝකයට අදාළව අවිජ්ජා දෝමනස්ස දුරු කරමින් ඒ අවස්ථාවේදී එයා ධම්මානුපස්සනාවෙහි යෙදෙනවා. He who sees with discernment and abandoning of greed and distress. දැන් මේ හැසිරීම නිසා මේ ධම්මානුපස්සනාවෙහි යා මනවින් යෙදීම නිසා සිද්ධ වෙන දේ තමයි he who sees with discernment යා අවබෝධයෙන් යුක්තව පිවිසෙනවා හඳුනා ගන්නවා the abandoning of the greed and distress මේ අවිජ්ජා දෝමනස්සේ දුරු කළ යුත්තේ ඇයි කියන එක. ඒක දුරු කිරීමට අවශ්‍ය සාධක සියල්ල මේ වන විට යා හොඳින්ම මනවින්ම සපයා ගන්නවා. is one who watches carefully with equanimity. දැන් එයාට මේ හඳුනා ගැනීම දැකීම් තුළින් උපේක්ෂාව කියන එක එයාට හඳුනා ගන්නට ලැබෙනවා. බොහොම අවබෝධයෙන් සැලකිල්ලෙන් යුක්තව උපේක්ෂා සහගතව මේ සියල්ල පරීක්ෂා කරන්න හඳුනා ගන්නට අවශ්‍ය ශක්තිය එයාට ලැබෙනවා. which is why the monk on that occasion remains focused on mental qualities. මොකද එයා ධම්මානුපස්සනාවෙහි මේ අවස්ථාවේ මනවින් යෙදී ඉන්නේ in and of themselves ඒ පිළිබඳවම එයා සැලකිල්ල යොදවලා තියෙන්නේ. ardent, alert and mindful, subduing greed and distress with reference to the world. එතකොට ලෝකයට අදාළව මේ විදිහට විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං. එතකොට මේ ලෝකයට අදාළව එයා මේ අවිද්‍යාව හා දෝමනස්සේ දුරු කරනවා. ඉක්විනිමිඩියකට පිවිසිලා මේ ධම්මානුපස්සනාවත් එක්ක. දැන් අපිට පේනවා මේ සතර සතිපට්ඨානය වැඩිම අර in and out breathing එක තුලින්ම පුද්ගලයා තුල කොයිතරම් සංවිධානාත්මකව මනවින් එක පැත්තකින් ගත්තාම નિરાයාසයෙන්ම වැඩෙන ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ ඊ타ත්ම පැහැදිලිව දේශනා කරනවා. එතෙන්දී අවශ්‍ය වෙන්නේ හුස්ම ගැනීම හෙලීම සම්බන්ධ අදාළ භාවනාව හඳුනා ගැනීමකින් අවබෝධයකින් යුක්තව ප්‍රඥාවෙන් හසුරුවමින් කිරීමේ වැඩපිළිවෙලක් තමයි මෙතෙන්දී මේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළේ. ඒක එහෙම නැතුව මුකුත් නිකාම්ම සිද්ධ වෙන හුස්ම ගැනීම හෙලීමට සාවධාන වෙලා ඉන්නවා. එසේ වැඩි වෙලාවක් ඉඳීම තුලින් පැය ගණනාවක් ඉඳීම තුලින් එයාට ආකස්මිකව එහෙම නැත්නම් ඉන්ට්‍රින්සිකලි නයිසර්ගිකවම නිකාම මේ ඔක්කොම පහළ වේය කියන අදහසක් නෙමෙයි. මේක මේ කොග්නිෂන් එකක් හැටියට හඳුනා ගැනීමක් අවබෝධයක් හැටියට ඒක සම්ප්‍රජානකාරී බවෙන් හඳුනා ගන්නා මනසකින් යුක්තව එහි යෙදීම තුළින් ආනාපාන සති සමාධි භාවනාවෙහි මනවින් යෙදුනොත් එම එයාගේ සිත තුළ සතර සතිපට්ඨානය નિરાයාසයෙන්ම වැඩෙනවා. ඒතර යම් කිසි කෙනෙකුට තවදුරටත් ඒ සතර සතිපට්ඨානය තවත් විවිධ දේවල් ඔබ්ජෙක්ට්ස් අරගෙන කරන්නත් පුළුවන්. ඒක පිළිබඳව ලොකු විස්තරයක් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ. ඒතර ඒක විවිධ ආකාරයෙන් එක එක අරමුණු අරගෙන එක උපමා උපමේයන් භාවිතා කරලා කොහොමද ඒක හඳුනාගන්නේ කියන එක සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. තවදුරටත් ඒක එහෙම වඩන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට ආනාපාන සති සමාධි භාවනාව තුලින්ම
ඒක අත්දකින්නත් පුළුවන් කියන එක තමයි මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට දැන් මේ කය අසුර කරගෙන තමයි හුස්මක් තියෙන්නේ. ඒතර හුස්මෙන් ඇතිවෙන වේදනාවල් හුස්ම මාර්ගෙම අපිට නැති කරගන්න පුළුවන් වුණාම කයෙන් තියෙන අපගේ 5 sense වලින් ඒ කියන්නේ කය අසුර කරගෙන හුස්මක් තියෙන්නේ. එතකොට 5 sense තුත් තියෙන අපේ කය අසුර කරගෙනමනේ. එතකොට ඒ කියන්නේ ඒ දෙකම එතකොට දැන් හුස්මෙන් අපි ඒ වේදනාවල් දැනගෙන එක වේදනාවල් එන දේවල් ඔක්කොම ප්‍රීති සුඛ ඒවා නැති කරගත්තා වගේම ඒතර කාය අසුර කරගෙන තියෙන මේ පංච ඉන්ද්‍රිය වලින් අස කය නාස වලින් එන ප්‍රීති සුඛ තරහ ඒවත් ඒ විදිහටම කල්පනා කිරීමෙන් නැති කරගන්න පුළුවන් කියන එකද ස්වාමීන් වහන්සේ. ඔව් දැන් මේකෙදී ඒ යෝගාවචරයාට අවසරය තියෙනවා තමන්ට අරමුණු වන විශේෂ වෙන ඕනෑම දෙයක් ඔස්සේ සිත මෙහෙවන්න. ඒ අයිතිය පූර්ණ වශයෙන් තියෙනවා. දැන් අපි එක ගහක කොළයක් දැක්කනම් ඒ කොළේ අසුරු කරගෙන තමන්ට ඒ ඔස්සේ මේ විදිහටම ඒ ඔස්සේ තවතොට තමන්ගේ සිත වඩන්න එයාට අවසරය ඉඩකඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කයක් දුටු ඕනෑම තැනක කයක් ඔස්සේ යන්න පුළුවන්. වේදනාවක් දුටු ඕනෑම තැනක වේදනාව ඔස්සේ යන්න පුළුවන්. තමන්ගේ කකුල රිදුනා නම් කකුල රිදීම ඔස්සේත් වේදනාව ඔස්සේ යන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. මේ ඒකනේ කිව්වේ කය වේදනාවන් අතර වේදනාවක් යයි කිව්වේ ඒකනේ. දැන් කයවල් අතර බොහෝ කයවල් ලෝකේ තියෙනවනේ. ඒ බොහෝ කයවල් අතර මේ ආනාපානය කියන එක එක්තරා කයක් යයි මම කියමි කියලානේ කිව්වේ දේශනා කළේ. එතකොට ඒ නිසා බොහෝ අනික ඕනෑම කයක් කූඹියක් අරගෙන කූඹිය ගැනත් අපිට භාවනා කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ සිත මෙහෙවන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අරමුණ මොකද්ද කියන එක ප්‍රශ්නයක් නෑ. ඔව්. ඒ කායක් අනුව වේදනාවක් අනුව සිතවිල්ලක් අනුව ඒ වගේම ධර්මානුකාරණයක් පිළිබඳ ධර්මය කියන්නේ ඕනම දෙයක්. ඕනම දෙයක් ඔස්සේ සිත මෙහෙවන්න ඉඩකඩ තියෙනවා. ඔබතුමිය හරි කියපු එක. ඔව් එතකොට ඒක දැන් ඒ කියන්නේ දැන් අපේ ශරීරය වගේම අපි දැන් ස්වාමීන් වහන්සේ කියු විදිහට අපි ගහක් බැලුවත් ගහත් නැති වෙන්න ඇති වෙන්න කොහොමද කියන ඒ විදිහට අපිට ඇති වෙන්නේ කොහොමද ඒක නැති වෙන්නේ කොහොමද කියලා ඒ වගේ අපිට ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්. ඒ බැලීම තමයි වෙන්න ඕනේ. වෙන්න ඕන. හැම දෙයක්ම දකින්න එක අපි ටිකක් ඒක ඒ විදිහට කියන්නේ ඒ විදිහට කල්පනා කරලා ධර්මය අනුව බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට ධර්මය අනුව අපිට බැලුවොත් ඒකේ හරියන්නේ නැහැ කියන එක එතකොට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. තේරෙන්න පටන් ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ හොඳයි. This is how concentration through mindfulness of in and out breathing, when developed and pursued, brings the 4 establishings of mindfulness to their culmination. This is how කොහොමද මේ concentration through mindfulness in and out breathing. In and out breathing mindfulness concentration එක තුලින් ඒ කියන්නේ ආනාපාන සති සමාධි භාවනාව කියන එක තුලින් when developed and pursued ඒක දියුණු කරලා පවත්වාගෙන ගියොත් brings the 4 establishings of mindfulness to their culmination. සතර සතිපට්ඨානය මස්තක ප්‍රාප්ත වෙන්නේ. ඒ කියන්නේ culmination කියන්නේ මස්තක ඉහළම තත්ත්වයටපත් වෙනවා. කූට ප්‍රාප්තිය කියන වචනේ භාවිත කරලා හැකි. කූට ප්‍රාප්තිය මස්තක ප්‍රාප්තිය නැත්නම් ඉහළම තත්ත්වයට ගැනීම කියන අර්ථය එතන එන්නේ. ඉහළම තත්ත්වයට ගෙනීම සඳහා දියුණු කිරීම සඳහා අවශ්‍ය වෙන දේ මෙතනින් සිද්ධ වෙන හැටි මෙන්න මෙහෙමයි කියලයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ එතනදී. And how are the 4 establishings of mindfulness developed and pursued so that the 7 factors for awakening come to completion. ඊළඟට බුදුහාරු දේශනා කරනවා and
how are the four establishing මේ සතර සතිපට්ඨානය mindfulness developed and pursued ඒක දියුණු කරලා සංවර්ධනය කරලා පවත්වාගෙන ගියොත් so that the 7 factors for awakening come to completion එතකොට මේ සතර සතිපට්ඨානේ මේ විදියට මනවින් වඩලා පවත්වාගෙන ගියොත් සප්තබොජ්ජංග කොයි විදිහටද සම්පූර්ණ වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. එහෙම ප්‍රශ්න කරලා උන්වහන්සේ මේකට උත්තර දෙනවා. දැන් මේක හරීම මේ මට මේ සූත්‍රයේ පළවෙනි වතාවට දකින්න හම්බුනහම මොකද මේක ඇත්තටම මට කාගෙන්වත් අහන්න හම්බුනේත් නැහැ කියවන්න හම්බුනේත් නැහැ මේ දැනගන්න හම්බුනේත් නැහැ මේ සූත්‍ර ඔස්සේ යද්දි මට හදිසියෙ හම්බෙච්ච එකක් හම්බුනහම මට නිකන් මේ මණිකක් හම්බ වුණා වගේ අදහසක් මගේ සිත ආවේ පුදුම ආකාරයේ සතුටක් මහා වටිනා මාණික්‍ය රත්නයක් පහළ වුණා වගේ අර්ථයක් මගේ හිතට ආවා මේ සූත්‍රය දැක්කහම ඒ මොකද බොහෝ කාලයක් හොයමින් හිටි හඳුනා ගන්න ඕනකමින් හිටපු කාරණයක් මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවන් තුළින් ඊ타ත්ම නිර්වුල්ව පැහැදිලිව දේශනා කරපු අවස්ථාවක් ඒක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ආයි ඒක හරි එතනින් තමන්ට මහා අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ ඊට පස්සේ ඒක ඔස්සේ වැඩ කරන්න තමයි තියෙන්නේ මේක ඔස්සේ සිත මෙහෙවන්න තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා හරිම වටිනාකමක් තියෙනවා මේ කාරණේ තුළ මොකද උන්වහන්සේම දේශනා කළා මේ ආනාපාන සති භාවනාව තරම් වටිනා තවත් භාවනාවක් නැහැ ඒක තමයි මූලික හා තීරණාත්මක භාවනාව ආනාපාන සති සමාධි භාවනාව එතකොට ඊළඟට ඒ සිතක් මෙහෙවන්නේ වෙන ශේස්ත්‍ර හතර තමයි සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයට හසු නොවන ඔබ්ජෙක්ට් එකක් තවත් නැහැ ලෝකේ. සමස්ත ලෝකේම අන්තර්ගතයි සතර සතිපට්ඨානයේ. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කිව්වහම තවත් කෙනෙකුට පෙන්වන්න බෑ මේ ඔය හතරට අයිති නැති මෙන්න මේ කැලල තියෙනවා කියලා කාටවත් පෙන්වන්න බෑ කිසිදු කෙනෙකුට. කියන්නේ සමස්ත ලෝකයේ සමස්ත විශ්වයේම අන්තර්ගතයි සතර සතිපට්ඨානයට. එතකොට ඊළඟට යම් කෙනෙක් අවබෝධයේ නිවීම කරා යනවා නම් ඒ අවබෝධයේ තියෙන අංග ටික තමයි හතක් හැටියට බුදුරජාණන් වහන්සේ සත්ත බොජ්ජංග බෝධි අංග අවබෝධයේ අංග හැටියට දැක්වේ ඉතාමත්ම උන්වහන්සේ අගය කරපු ධර්ම කරුණු හතක්. උන්වහන්සේ කොච්චර අගය කළාද කියන නම් ඔබ දන්නවනේ. උන්වහන්සේ ගිලන් වූ අවස්ථාවක චුන්දහාඳුරු වැඩියනේ බුදුරජාණන් වහන්සේ දකින්න බලන්න මේ අසනීප දුක සැප බලන්න. ඒ ආපු වෙලාවේ චුන්දේ මට අමාරුයි අසනීපයි එහෙසයි ඔයා මේ සප්ත බොජ්ජංග මට දේශනා කරන්නකෝ කියලා මේ දේශනා කළා. එතකොට එහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේට එතකොට මේ චුන්දහාඳුරු මේ බොජ්ජංග ධර්ම දේශනා කළා බුදු පියාණන් වහන්සේ. ඒතර බුදු පියාණන් වහන්සේම දේශනා කරපු බොජ්ජංග ධර්ම තමන්ගේම ශ්‍රාවකයෙක් ලව්ව නැවත බුදු පියාණන් වහන්සේටම දේශනා කරනවා උන්වහන්සේ ගිලන් වෙච්ච අවස්ථාව. බලන්න මේ සිද්ධිය කොයිතරම් මහා මම දකින්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන මහා ආශ්චර්යමත් සිද්ධිය ඕක කියලා. තව එක ආශ්චර්යයන් කියන්න පුළුවන් ප්‍රාතිහාර්යයන් එක එකනා පෙන්වන්න කියන්න පුළුවන් මෙන්න මේක ප්‍රාතිහාර්යයක් මේක ආශ්චර්යයක් කියලා. මගේ පෞද්ගලික හඳුනා ගැනීමට අනුව මේ දහම තුල තියෙන මහා ආශ්චර්ය ප්‍රාතිහාර්යයක් තමයි මේ ශාස්ත්‍රවරයා තමා විසින්ම දේශනා කරපු ධර්ම කරුණු කීපයක් තමන්ගේම ශ්‍රාවකයෙකුට කියලා ආපහු තමන් ගිලන් වෙච්ච අවස්ථාවක ආපසු තමන්ටම දේශනා කරගන්නවා. එහෙම දේශනා කර ගැනීම තුළින්
උන්වහන්සේ පහසුවට පත් වුණා කියන එක ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. මහා චුන්දත්තේර බොජ්ජංග සූත්‍රයේදී සඳහන් වෙනවා. එතකොට මේ විදිහට ඉතාමත්ම වටිනා කරුණු කීපයක් තමයි මේ සප්ත බොජ්ජංග කියලා කියන්නේ. On whatever occasion the monk remains focused on the body in and of it. What again there? On whatever occasion the monk remains focused on the body in and of itself, ardent, alert, and mindful, subduing greed and distress with reference to the world. On that occasion, his mindfulness is steady and without lapses. On that occasion, his mindfulness is steady and without lapse. When his mindfulness is steady and without lapse, then mindfulness as a factor for awakening becomes aroused. He develops it, and for him, it goes to the culmination of its development. එතකොට දැන් මෙතෙන්දී දේශනා කරනවා on whatever occasion the monk remains focused on the body in and of itself, ardent, alert, and mindful. යම් භික්ෂුවක් මේ කය පිළිබඳව කායානුපස්සනාව පිළිබඳව උනන්දුවෙන් සාවධානව සති සම්ප්‍රජන්නව යම් කිසි කෙනෙක් හිටියොත් ඒ තැනැත්තාගේ අවිජ්ජා දෝමනස්ස දෙක මේ ලෝකයෙහි විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං මේ ලෝකයේ අවිද්‍යා දෝමනස් දෙක දුරු වෙනවා නම් on that occasion his mindfulness is steady and without lapse. එතකොට එයාගේ සති සම්ප්‍රජන්‍ය බොහොම පැහැදිලිව ස්ථාවරව කිසිදු බිඳ වැටීමකින් තොරව දුර්වල වීමකින් තොරව එයාගේ සිත ක්‍රියාත්මක වෙනවා ඒ අවස්ථාවේදී. ඒ සිත ස්ථාවරයි, steady and without lapse. එහි බිඳ වැටීම්, දුර්වල වීම, බාධා වීම නැහැ. When his mindfulness is steady and without lapse, එයාගේ මනස සති සම්ප්‍රජන්ණයෙන් යුක්තව ස්ථාවරව බිඳ වැටීම් වලින් බාධාවන්ගේ සම්බාධක රහිතව ක්‍රියාත්මක වෙනකොට then mindfulness as a factor for awakening. එතකොට එයාගේ බොජ්ජංග ධර්මයක් හැටියට එයාගේ mindfulness එක සති සම්ප්‍රජන්ණය මනවින් ක්‍රියාත්මක වෙනවා. ඒක මනවින් නැගී හිටිනවා. He develops it. එයාගේ දියුණු කරනවා. For him it goes to the culmination of its development. එතකොට එයාගේ සිහිය පැවැත්ම පිළිබඳව සති සම්ප්‍රජානකාරී බව කියන එක මස්තක ප්‍රාප්ත වෙනවා, ඉහළටම යනවා, කූට ප්‍රාප්තියට පත් වෙනවා, ඒක දියුණුවට පත් වෙනවා. ඒ නිසා mindfulness කියන එක සති සම්බොජ්ජංගය කියන එක බොජ්ජංග ධර්මයක් හැටියට, බෝධි අංගයක් හැටියට සතිය කියන එක සිහිය පවත්වා ගැනීම, සිහිය වැඩිම, සිහියෙන් යුක්ත වීම කියන එක සති සම්ප්‍රජානකාරී බව කියන එක තුල ඒ තැනත්තා ඒ බෝධි අංගයක් හැටියට ඒක වැඩෙනවා කියන එක සිද්ධ වෙනවා. එතකොට අර ආනාපාන සති සමාධි භාවනාවේදීම නිසා සතර සතිපට්ඨානේ වැඩුණා. ඒ සතර සතිපට්ඨානේ බොඩි කියන කායानुපස්සනාව තුළ එයාගේ සිත පවත්වා ගැනීම එතෙන්දි සිද්ධ වීම නිසා මයින්ඩ්ෆුල්නස් කියන සබොජ්ජංග ධර්මය
එයා තුළ નિરાයාසයෙන්ම වැඩෙනවා. එතකොට විමුක්ති මාර්ගයේහි ගමන් කරන්නෙකුට අවශ්‍ය වන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් රාශියක් මේ එකම සතිපට්ඨාන එහෙම නැත්නම් in and out breathing කියන එක ආනාපාන සති සමාධි භාවනාව තුලින් ඉෂ්ට වෙනවාය කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට බොජ්ජංග ධර්මයක් හැටියට සති සම්බොජ්ජංගය මේ සතර සතිපට්ඨානේ කායानुපස්සනාව වැඩෙනකොටම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියලායි මෙතෙන්දී පැහැදිලි කරන්නේ. ඊළඟට කියනවා remaining mindful in this way he examines analyzes and comes to a comprehension of that quality with discernment. When he remains mindful in this way, examining, analyzing, and coming to a comprehension of that quality with discernment, then analysis of qualities as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. දැන් දෙවෙනි කාරණේ හැටියට පැහැදිලි කරනවා remaining mindful in this මේ විදිහට මේ ආනාපාන සති සමාධි භාවනාව ඔස්සේ ආපු mindfulness එක සිහිය කියන එක පවත්වා ගැනීම නිසා එහි පැවැත්ම නිසා he examines and analyzes එයා පරීක්ෂාකාරී වෙනවා එයා විශ්ලේෂණය කරනවා and comes to the comprehension එයා අවබෝධය ඇති කරගන්නවා of that quality with discernment මේ අවබෝධයෙන් යුක්තව එහි තියෙන ගුණාත්මක තත්වයන් පිළිබඳව එයා මනවින් හඳුනා ගන්නවා. ඒ හඳුනා ගැනීම when he remains mindful in this way එයා මේ විදිහට මේ තමන්ගේ සිත පවත්වාගෙන යෑම සම්ප්‍රජානකාරී වීම නිසා examining, analyzing, පරීක්ෂා කරමින් විශ්ලේෂණය කරමින් and coming to the comprehension එයා අවබෝධයට පැමිණීම නිසා of that quality with discernment අවබෝධයෙන් යුක්තව එහි ගුණාත්මක ස්වરૂපයන් එයා හඳුනා ගැනීම නිසා then analysis of qualities මේ ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කිරීමක් ධම්ම විචය මේ කරුණු පිළිබඳව දේවල් පිළිබඳව හඳුනා ගැනීමක් විශ්ලේෂණය කිරීමක් එයාගේ සිද්ධ වෙන as a factor for awakening becomes aroused. බොජ්ජංග ධර්මයක් හැටියට එයාගේ ධම්ම විචය සම්බොජ්ජංගය එයා තුළ નિરાයාසයෙන්ම වැඩෙන්න පටන් ගන්නවා. he develops it, and for him it goes to the culmination of its development. ඒ තැනත්තා තුළ එහි දියුණුව ඉහළම තත්වයට නැගීම සඳහා අවශ්‍ය වෙන සංවර්ධනය එයාගේ මනස තුළ සිද්ධ වෙනවා. එතකොට ඒ සතර සතිපට්ඨානයේ වැඩිම නිසාම ඒ තුලින්ම එයාගේ ධම්ම විචය කියන සම්බොජ්ජංගයත් අනිවාර්යයෙන් මේ තුල වැඩෙනවා. මොකද ධම්ම කියන වචනයෙන් මම ඊට කලිනුත් මම හිතන්නේ පැහැදිලි කරලා තියෙනවා. ධම්ම කියන වචනයෙන් අදහස් වෙන්නේ සියල්ල. එතකොට කය කියන එකත් ධර්ම, වේදනාව කියන එකත් ධර්ම, සිත කියන එකත් ධර්ම, ධර්ම කියන එකත් ධර්ම. එතකොට සතර සතිපට්ඨානයේ තියෙන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනානේ. ඉතින් මේ ඔක්කොම ධර්ම. මොකද කය කියන එකට අදාළව වේදනාව තියෙන්නේ. සෑම කයක්ම එක්ස්පීරියන්ස් කරනවා. එතකොට වේදනාව වෙනවා. ඒ කයයි වේදනාවයි අසුරු කරගෙන තමයි සිත ක්‍රියාත්මක වෙන්නේ. සිතට අදාළ වෙන්නේ. සිත නැත්තම් කය වේදනාවයි කියන එකේ තේරුමක් නැහැ. කයයි වේදනාවයි සිතයි පදනම් කරගෙන තමයි ධර්ම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කයත් වේදනාවත් සිතත් කියන තුනම ධර්මයි. ඒ නිසා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ වඩනකොට ධම්මවිචය નિરાයාසයෙන්ම වැඩෙනවා. ඇයි ධර්මයේ නෙමෙයි ඇනලයිස් කරන්නේ, විශ්ලේෂණය කරන්නේ. එතකොට ධම්මවිචය කියන එක નિરાයාසයෙන්ම වැඩෙනවා. ඒ නිසා කවර හෝ කාරණයක් යම් කිසි කෙනෙක් විශ්ලේෂණය කරනවා නම්, පරීක්ෂා කරනවා නම්, කපා කොටා බෙදා පරීක්ෂා කරලා බලනවා නම් එතන ධම්මවිචය සිද්ධ වෙනවා.
එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය. එතකොට සතර සතිපට්ඨානේ වඩනකොට අනිවාර්යෙන්ම ධම්මවිචේ සම්බොජ්ජංගය નિરાයාසයෙන්ම ඒ මනස තුල වැඩෙන්න පටන් ගන්නවා වැඩෙනවා. ඒ දිගින් දිගට වැඩිම තුලින් එහි ඒක මස්තක ප්‍රාප්ත වෙන්න කොට ප්‍රාප්තියටපත් වෙන්න අවශ්‍ය වෙන සාධක සම්පූර්ණ වෙනවා. In one who examines, analyzes, and comes to a comprehension of that quality with discernment, persistence is aroused unflaggingly. When persistence is aroused unflaggingly, in one who examines, analyzes, and comes to a comprehension of that quality with discernment, then persistence as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. එතකොට ඒ තැනත්තා මේ විදිහට මේ හඳුනා ගැනීම මේ පරීක්ෂා කිරීම මේ විශ්ලේෂණය කිරීම කියන එක මේ හඳුනා ගැනීම ඒ වගේම මේ එහි ගුණාත්මක ස්වභාවයන් දිගින් දිගටම අවබෝධ කර ගැනීම කියන එක බාධාවකින් තොරව කඩා වැටීමකින් තොරව දිගින් දිගටම පවත්වා ගැනීම සිද්ධ වෙනකොට වෙනවා කියන කාරණය මෙතන කතා කළා තියෙනවා. When persistence is aroused unflaggingly in one who examines, analyzes, and comes to comprehension of that quality with discernment, then persistence as a factor for awakening becomes aroused. එයා තුළ විරිය කියන සම්බොජ්ජංගය සති ධම්මවිචය විරිය කියන සම්බොජ්ජංගය එයා තුළ වැඩෙන්න පටන් ගන්නවා. මොකද මේ හඳුනා මේ පරීක්ෂා කිරීම විශ්ලේෂණය කිරීම හඳුනා ගැනීම එහි ගුණාත්මක ස්වභාවයන් අවබෝධ කර ගැනීම කියන මේ වැඩපිළිවෙල කිසිදු බාධාවකින් අවහිරයකින් තොරව දිගින් දිගටම පවත්වා ගැනීමට තමයි ධර්මයේ විරිය කියන වචනේ භාවිතා වෙන්නේ persistence. එතකොට විරිය කියන එක භාවිතා වෙන්නේ හැම විටම මේ ආරබ්ධ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා ඒක විස්තර කරන්නේ ඒක පටන් ගන්න තියෙන ඕනෑකම පටන් ගැනීම හා පවත්වාගෙන යෑම. එතකොට මේ කරුණු තුන තමයි විරිය කියලා භාවිතා කරන්නේ. එතකොට මොනවා සම්බන්ධයෙන්ද මේ ධර්මය පරීක්ෂා කරන්න, විශ්ලේෂණය කරන්න, අවබෝධ කරගන්න, එහි ගුණාත්මක ස්වභාවයන් හඳුනා ගන්න අවබෝධ කරගන්න තියෙන ඕනෑකම අඛණ්ඩව කිසිදු බාධාවකින් තොරව දිගින් දිගට යම් කිසි කෙනෙක් කරගෙන යනවා නම් අන්න එතන තමයි මේ විරිය කියන සම්බොජ්ජංගය ක්‍රියාත්මක වෙන්නේ. In one whose persistence is aroused and rapture not of the flesh arises. When rapture not of the flesh arises in one whose persistence is aroused, then rapture as a factor for awakening becomes aroused. He develops it, and for him it goes to the culmination of its development. ඊළඟට මේ විදිහට මේ විරිය කියන එක උනන්දුව වීරිය කියන එක ඇති වෙලා මතුවෙලා ඒක පවත්වාගෙන යද්දි මතුවනහම පීති කියන එක රැප්චර් කියන එක එයා තුළ මතුවෙන්න පටන් ගන්නවා. ඒ මතුවීම ඒ ප්‍රීතිය කියන එක දැන් අර ධර්මය ඔස්සේ ඇතිවන අවබෝධය හඳුනා ගැනීම කියන එකත් එක්ක ඇතිවන දෙයක් තමයි මහා ප්‍රමුදිත භාවයක් සතුටක් ඇති වෙනවා. ඒක අර වචන වලින් අපි විස්තර කරන සතුට කියන අර්ථය නෙමෙයි. අපිට කෑම කෑවම සතුට වෙනවා, වතුර බිව්වත් සතුට වෙනවා, ඇඳුමක් ඇඳලා සතුට වෙනවා. ඔහොම කියන සතුට කියනකට වැඩිය
එහා ගිය මේ හඳුනා ගැනීමක් අර ධම්මවිචය විරිය කියන එක ඔස්සේ යද්දී ඒ සිත මහා ප්‍රමුදිත භාවයකට සතුටකට පත් වෙනවා මේ හඳුනා ගැනීම ඇති වෙද්දී. යමක් Tamanට වැටහෙද්දී විශාල ප්‍රදේශයක් ආලෝක වෙනවා. ඒ ආලෝක වෙනවා කියන්නේ අපි මේ එළියකින් ආලෝක වෙනවා කියන එක නෙමෙයි. එළියකින් ආලෝක වුණාමත් වෙන්නේ දැන් තද අඳුරේ ඉන්නකොට ස්විච් එකක් දාලා ලයිට් එක පත් වුණාම ඒ පරිසරයේ කිසිවක් නොපෙනී තිබුණු ඇස්වලට අර සියල්ල පේන්න පටන් ගන්නවානේ. ඒකට අපි ආලෝකය කියලා කියනවා. අන්න ඒ වගේ එකක් මේ ධම්මවිචයත් සමග අපි ධම්මවිචය කියන එක දිගින් දිගට පැවැත්වීම සති ධම්මවිචය විරිය. ඒ ධම්මවිචය කියන එක මනවින් අඛණ්ඩව පවත්වාගෙන යාම කිව්වනේ විරිය කියලා කියන්නේ. එතකොට මේ පැවත්වා ගැනීම මේ හඳුනා ගැනීමේ ක්‍රියාදාමයේ මිනිස් සිතක දිගින් දිගට පවතිද්දී එයාට විශාල ප්‍රදේශයක් විශාල වපසරියක් විශාල ඒරියා එකක් එයාට දැනෙන්න තේරෙන්න වැටහෙන්න පටන් ගන්නවා. මේ පටන් ගැනීම ඒ තැනැත්තා තුළ මහා විශාල ප්‍රමුදිත භාවයක් සතුටක් ඇති කරන වර්ගයේ එකක්. ඒක අපට මිල කරන්න තක්සේරු කරන්න බැරි මට්ටමේ ඊ타ත්ම ගැඹුරු හඳුනා ගැනීමක් හැටියටයි ඇති වෙන්නේ. ඒ නිසා ඒක ඒ තැනැත්තා තුළ ඇතිවන ප්‍රීතියක් හැටියට එහෙම නැත්නම් ඒක ඇති වෙන්නේ අර ධම්ම විචය තුලින් ඇතිවෙච්ච හඳුනා ගැනීම තුලින් ඇතිවෙච්ච එකක් ඒක. ඒ නිසා මහා ගැඹුරු වටිනා ආධ්‍යාත්මික ආලෝකයක් ආධ්‍යාත්මික හඳුනා ගැනීම ශේස්ත්‍රයක් නිරාවරණය වීම තුලින් ඇතිවන්නා වූ සතුටක් ඒ සිතට දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි පීති කියලා කියන්නේ. ඒක බෝධි අංගයක් හැටියට අවබෝධ අංගයක් හැටියට එයාගේ සිත තුළ විඥානය තුළ සිදුවෙන ක්‍රියාදාමයක් හැටියට සිද්ධ වෙන්නේ. ඒක මුළු සමස්ත ශරීරයත් ඒකෙන් පිනායාමක් සිද්ධ වෙනවා. නමුත් එයාගේ සිතෙහි මහා ප්‍රමුදිත භාවයක් ඒ සංසිද්ධියත් සමග ඇති වෙනවා. හොඳයි. ඊතුරු කරුණු ටික අපි ඊළඟ සිකුරාදා කතා කරමු. තවත් කීපයක්ම කතා කරන්න අපිට තියෙන නිසා අද ඉවර කරන්න කාලේ මදි අපිට. අපි ඊළඟ සතියේ කතා කරමු. ඔබ මේ කියපු කරුණු පිළිබඳව නැවත නැවත ඉතාමත්ම විවේකීව හිතන්න තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද්ද මේ දේශනාවේ සඳහන් වෙච්ච කරුණු කියලා. කවර හෝ ගැටලුවක් ඔබට ඇති වෙනවා නම් ඒකට ප්‍රතිපක්ෂ හෝ ඔබ මීට කලින් හඳුනාගත්ත හැටි එක ඇති වෙන වෙනසක් හරි මොකක් හරි තියෙනවා නම් ඒක කොලයක ලියලා ප්‍රශ්න කරන්න. කවර ඕනෑම විදිහකින් කවර හෝ ආකාරයකින් ඒක ප්‍රශ්න කළාට ගැටලුවක් නැහැ. එහෙම කරන එක හොඳයි. එතකොට අපිට ඒක निराකරණය කරගන්න, निराවුල් කරගන්න පැහැදිලි අවබෝධයකට එන්න ඒක උදව් වෙනවා. ඒ නිසා කිසිම අවස්ථාවක එසේ ප්‍රශ්න කිරීම හොඳද දන්නේ කියලා එහෙම මුකුත් හිතන්න එපා. ආඳුරන්ගෙන් එහෙම අහන එක හොඳ නැහැ කියලා එහෙම හිතන්න එපා. ඕන දෙයක් ඇති වෙන දෙයක් විමසලා ඔබේ සිතින් ඉස්සලාම ඔබේ සිතින්ම අහන්න. ඔබේ සිතෙන් මේකට පැහැදිලි උත්තරයක් ආවේ නැත්නම් එහෙම අපිට මේ සාකච්ඡා වටේදී සූත්‍ර අධ්‍යයන පන්තියේදී අපිට ඒක සාකච්ඡා කිරීම සඳහා ඉදිරිපත් කරන්න. ඒක අනික් අයටත් ප්‍රයෝජනයක් දෙයක් වෙනවා. ඒ නිසා මම නිතරම කියන්නේ ඒවා මෙනෙහි කරද්දී හිතට ගැටලුවක් ආවොත් එහෙම ඒක කොලයක එවෙලෙම ලියන්න. ලියලා අපි අවශ්‍ය වෙලාවදී සාකච්ඡා කරන්න යොදාගමු. මේ සූත්‍රයම අපි ළඟ සිකුරාදාත් තවදුරටත් සාකච්ඡා කරනවා. ඒක සාකච්ඡා කරන්න ඒක හරි වටිනා එකක්. කොයිතරම් කාලෙ ගියත් ඒකට කමක් නැහැ. ඒ නිසා අපි නැවත ඊළඟ සතියේත් සාකච්ඡා කරමු. දැන් මොකුත් කියන්න ඉදිරිපත් කරන්න දෙයක් එහෙම තියනවද? නැහැ. හොඳයි. එහෙමනම් අපි අදට අවසන් කරමු. සහභාගී වූ සියලු දෙනාටම සියලු ආකාරයේ යහපත සිත සාන්තිය ප්‍රාර්ථනා කරනවා. මේ පරිලෝකීය සියලු දෙනාටත් මේ පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් එයාගේ පරිලෝක යහපත සැලසේවා. නිවෙස්වල ධර්මනුවරන් සියලු දෙනාගේ අධ්‍යයන කටයුතු අනාගත කටයුතු සාර්ථක වේවා. නිදුක්ක ඔබටත් පවුල සමාජික සියලු දෙනාටත් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. අවසානයේදී අප සියලු දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මේ කුසල ශක්තියෙන් එකාකාරවම හේතු ආසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.